ආයුබෝවන් ළමයි සුබ දවසක් හැමදෙනාටම අද අපි අපේ විෂය නිර්දේශයේ තියෙන දෙවන ඒකකය වන ව්‍යුහය සහ බන්ධන පාඩම මුල සිට පටන් ගන්න යන්නේ ඒ හා සම්බන්ධ සිද්ධාන්ත වලින්. හරිද? මේ වීඩියෝ ක්ලිප් එකෙන් මූලික වශයෙන්ම අපි බන්ධන පාඩමට වැදගත් වෙන මූලික සංකල්ප ගැන කතා කරනවා. ඊළඟට සහසංශ බන්ධන ඇතිවීම හා සම්බන්ධ සිද්ධාන්ත සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයක් කරනවා. පැහැදිලිද? මේ වීඩියෝ එක ගැන. ඊට කලින් ළමයි මේ බන්ධන පාඩම ගැන දල හඳුන්වා දීමක් ඔයගලන්ට කරන්නම්. ඒක හොඳින් අහගන්න. හරිද? මෙන්න මෙහෙමයි. මේ පාඩමේදී ළමයි අපි ඉගෙන ගන්න ඕන පරමාණු දෙකක් අතර කොහොමද බන්ධනයක් ඇති වෙන්නේ කියන එක ගැන. හරිද? ඒ ඇතිවන බන්ධන ගත්තාම ඇතිවන ස්වභාවය අනුව ඔක වර්ග දෙකකට බෙදෙනවා. සහ සංයුජ බන්ධන කියලා අනෙක් වර්ගය අයනික බන්ධන කියලා. හරිද? එතකොට සහ සංයුජ බන්ධන වලින් හැදෙන සංයෝග සහ සංයුජ සංයෝග කියලා අපි හඳුන්වනවා. අයනික බන්ධන වලින් හැදෙන සංයෝග හැමනම් අයනික සංයෝග කියලා අපි හඳුන්වනවා. හරිද? එහෙනම් අපි ඉස්සෙල්ලා මොකද කරන්න ඕන? පරමාණු අතර බන්ධන ඇතිවන ආකාරය විස්තරාත්මකව ඉගෙනගෙන බන්ධන වලින් සංයෝග හැදෙන හැටි ගැන ඉගෙන ගන්න ඕන. ඊළඟට අපි දැනගන්න ඕන ළමයි කොහොමද සමහර සංයෝග පදාර්ථයේ ඝන තත්වයටපත් උනේ, වායු තත්වයටපත් උනේ, ද්‍රව තත්වයටපත් උනේ කියන එක ගැන. හරිද? ඒව ගැන කතා කරන්නම් අපි කෙලින්ම යන්න ඕන සංයෝගවල අන්තර් අණුක ආකර්ෂණ බලවලට. හරිද ළමයි? ඔය කොටස කරන්නේ මේ බන්ධන පාඩමේ අන්තිමටම. පැහැදිලිද? අනෙක් කාරණේ තමයි ළමයි සමහර සංයෝග තියෙනවා. ඒ සංයෝගවලට ඉහළ ද්‍රවාංක අගයන් තියෙනවා. හරිද? සමහර සංයෝගවලට පහළ ද්‍රවාංක පහළ තාපාංක තියෙනවා. එතකොට ඕගොල්ලන්ගේ හිතේ අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇති වෙන්න ඕන කොහොමද මේ සමහර සංයෝගවලට ඉහළ ද්‍රවාංක ලැබුණේ, ඉහළ තාපාංක ලැබුණේ? එහෙම තියෙදි සමහර ඒවා කොහොමද පහළ තාපාංක පහළ ද්‍රවාංක අගයන් වලට හිමිකම් කිව්වේ? එතකොට දැන් රසායන විද්‍යාව ඉගෙන ගන්න ළමයෙක් විදිහට සංයෝගයක් දැක්කහම මේ සංයෝගයට ඉහළ ද්‍රවාංකයක්ද පහළ ද්‍රවාංකයක්ද තියෙන්නේ කියන එක ගැන අපෝහණය කරන්න හැකියාවක් තිබිය යුතුමයි. එතකොට අන්නේ හා සම්බන්ධ දැනුමින් සන්නද්ධ කිරීමක් තමයි මෙන්න මේ බන්ධන පාඩමෙන් කරන්න යන්නේ. පැහැදිලිද කියපු දේ? ඒ ළමයි රසායන විද්‍යාව ඉගෙන ගන්න ළමයෙක්ට තිබිය යුතු දැනුම පැත්තෙන් තමයි මම මේ අදහස දුන්නේ. අනෙක අපි කෙලින්ම ළමයි හැරෙමු එක්සෑම් එක පැත්තට. මොකද අපි දැන් බන්ධන පාඩම ඉගෙන ගන්නේ විභාගයකට විභාගෙ ලෑස්ති වෙන්නනේ. එතකොට අපි A level paper එක ගත්තොත් ළමයි මම මේ කියන්නේ අපේ ඔයගොල්ලෝ ලියන අගෝස්තු මාසේ කෙමිස්ට්‍රි එක්සෑම් එක. හරිද? මේ කෙමිස්ට්‍රි එක්සෑම් එක ගත්තොත් ළමයි ඕකේ ලකුණු 100ක් තියෙනවනේ. අපේ ටාගට් එක ඔය 100 ළමයි බෙදෙනවා MCQ වලට 50යි essay එකට 50ක් විදිහට. එතකොට ඔය MCQ paper එක ගත්තොත් කෙලින්ම ළමයි අනිවාර්යයෙන්ම බන්ධන පාඩම පදනම් කරගෙන MCQ ප්‍රශ්න දෙකක් තියෙනවාමයි. ඕක දෙකට වඩා වැඩි වෙනවා මිසක අඩු නම් වෙන්නේ නැහැ. හරිද? ඔය කෙලින්ම බන්ධන පාඩම හා සම්බන්ධ වෙච්ච MCQ දෙක. හරිද? ඊළඟ කතාව තමයි මේ බන්ධන පාඩමේ තියෙන තියරි පොයින්ට්ස් කෙලින්ම සම්බන්ධ වෙනවා කාබනික රසායනයේ යාන්ත්‍රණ වලට. අකාබනික රසායනයේ ප්‍රතික්‍රියා සිදුවීම හා සම්බන්ධ සිද්ධාන්ත වලට. ඒ නිසා බන්ධන පාඩම ඉගෙන ගත්තේ නැති ළමයෙක්ට කවදාවත් කාබනික රසායනයේ යාන්ත්‍රණයක් වෙන විදිහ ඉගෙන ගන්න නම් වෙන්නේ නැහැ. සෑහෙන්න අමාරු වැඩක්. බන්ධන පාඩම හොද්දටම කරගත්තොත් තමයි කාබනික රසායනයේ යාන්ත්‍රණ ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා බන්ධන පාඩම ළමයි යුනිට් එකක් විදිහට එක තැනකට සීමා වෙන්නේ නැහැ. අන්න එක තේරුම් ගන්න. බන්ධන පාඩමේ දැනුම කාබනික රසායනයට ඕන වෙනවා. ඒ වගේමයි අකාබනික රසායනයට ඕන වෙනවා. එතකොට ළමයි ඒ හා සම්බන්ධ MCQ කරන්න ගියොත් බන්ධන පාඩමේ දැනුම අත්‍යවශ්‍යයි. හරිද? ඊළඟට අපි ඔක දෙකක් කියලා දාමුකෝ. essay paper එක ගත්තොත් ළමයි essay paper එක සමාන වෙන්නේ හරිද? කෙලින්ම රචනා ප්‍රශ්න සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලින්නේ. ව්‍යුහගත රචනා ප්‍රශ්න කියන ඒවා අපි paper එකේදී අනිවාර්යෙන්ම කරන්න ඕන. ව්‍යුහගත paper එකේ ප්‍රශ්න තියෙනවා ළමයි 4ක්. හරිද? ඔය ප්‍රශ්න 4න් පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන්ම ළමයි ව්‍යුහය සහ බන්ධන පාඩමට අයිති
ප්‍රශ්නයක්. එතකොට ඔය 100න් ලකුණු 5ක් ළමයි හම්බ වෙනවා. හරියටම මෙන්න මේ 100න් ලකුණු 5ක් හම්බ වෙනවා ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නෙට. එතකොට මෙතනම ළමයි අපි ගණන් කරොත් 100න් කොච්චරක්ද? ලකුණු 7ක් බන්ධන පාඩමට සෙට් වෙනවා. හැබැයි මේ ලකුණු 7 විතරක් නෙමෙයි ළමයි මෙතනින් එහාට තව ලකුණු ඇඩ් වෙනවා. ඇයි ඒ? බන්ධන පාඩමේ තියෙන තියරි පොයින්ට්ස් වලින් තමයි ඕගනික් වල කාබනික යාන්ත්‍රණ උගන්වන්න වෙන්නේ. සහ අකාබනික රසායනයේ ප්‍රතික්‍රියා හා සම්බන්ධ තියරි පොයින්ට් සමහර දේවල් වලට අනිවාර්යෙන් බන්ධන පාඩම ඕන වෙනවා. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ කාරණේ මතක තියාගන්න. A level exam එකේදී ලේසියෙන් A pass එකකට යන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ ලකුණු 7ත් එක්ක තමයි අපි යන්න ඕන. මොකද බන්ධන පාඩමේ ප්‍රශ්න කරනවා කියන එක ළමයි එච්චර අමාරු නැහැ. පැහැදිලිද? රයිට්. එතන මම මෙච්චර වෙලා මේ කරේ බන්ධන පාඩම හා සම්බන්ධ හඳුන්වා දීමක්. පැහැදිලිද? හරි. දැන් ඊළඟ කතන්දරේ තමයි ළමයි මේ වීඩියෝ ක්ලිප් එකෙන් දැන් අපි කරන්න යන්නේ මොකක්ද කියන එක ගැන. අපි මේ වීඩියෝ ක්ලිප් එකෙන් බන්ධන පාඩමට වැදගත් වන මූලික සංකල්ප කීපයක් කතා කරනවා. ඇයි පරමාණු අතර බන්ධන ඇති වෙන්නේ කියන එක ගැන. සහ ඒ හා සම්බන්ධ පොඩි වචනමාලාවක් තියෙනවා. අපි ඒ ගැන පිළිවෙලින් කතා කරනවා. ඊට පස්සේ සහසංශ බන්ධන ඇතිවීම හා සම්බන්ධ સિદ્ધාන්ත සම්පූර්ණයෙන් කතා කරලා ඉවර වෙනවා. පැහැදිලිද? හරි. ළමයි අපි මුලින්ම දැනගත යුතු තවත් කතාවක් තියෙනවා. මේ අපේ බන්ධන පාඩම තියෙනවනේ. බන්ධන පාඩම ප්‍රධාන පරිච්ඡේද දෙකකින් සමන්විතයි. පළවෙනි පරිච්ඡේදය තමයි ප්‍රාථමික අන්තර්ක්‍රියා. දෙවැනි පරිච්ඡේදය තමයි ද්විතීක අන්තර්ක්‍රියා. හරිද? මේ ප්‍රාථමික අන්තර්ක්‍රියාවක් කියලා කියන්නේ පරමාණු දෙකක් අතර බන්ධනයක් ඇතිවන ආකාරය අපි ඉගෙන ගත්තට පස්සේ අණුවක් ඇතිවෙන ආකාරය ඉගෙන ගත යුතුයි. හරිද? අණුවක් ඇතිවෙන ආකාරය ඉගෙන ගත්තට පස්සේ ඒ අණුවට අමතර ආරෝපිත ස්වභාවයක් තියෙනවද නැද්ද? එයාට හදන්න පුළුවන් ආකර්ෂණ බල මොනවද කියන එක කියන සමස්තය මේ ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතට අයිති වෙනවා. මම උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. හරිද? උදාහරණයක් විතර ගත්තොත් ළමයි හිතන්න ඔක්සිජන් සහ හයිඩ්‍රජන් අතර සහසංයුජ බන්ධනයක් ඇති වෙනවා OH බන්ධනයක් විදිහට. මම මේක සරලව මෙහෙම දක්වන්නම්. මේ කෙටි ඉරෙන් අදහස් කරන්නේ ඔක්සිජන් සහ හයිඩ්‍රජන් පරමාණු අතර ඇතිවෙච්ච බන්ධනයයි. දැන් අපි කරන්න යන්නේ මේ බන්ධනය ඇතිවෙච්ච විදිහ ඉගෙන ගන්නවා මුලින්ම. හරිද? ඊළඟට ඔය OH බන්ධන වලින් හැදෙනවා ජල අණුව කියන කෙනා. ඊළඟට අපි ජල අණුවක් හැබෙන්නේ කොහොමද කියන එක ගැන ළමයි ඊළඟට ඉගෙන ගන්නවා. හරිද? ඊට පස්සේ අපි ළමයි ඉගෙන ගන්නවා මේ ජල අණුවට අමතර ආරෝපිත ස්වභාවයක් තියනවද? මේ ජල අණුවට මොන වගේ ආකර්ෂණ බල හදාගන්න පුළුවන්ද කියන එක ගැන. ඔන්න ඔය තියරි සමස්තය ළමයි හරිද අයිති වෙනවා ප්‍රාථමික අන්තර්ක්‍රියා යටතට. සාමාන්‍යයෙන් බන්ධන පාඩමේ වැඩි කාලයක් වැය වෙනවා, වැඩි පරිච්ඡේද ප්‍රමාණයක් වැය වෙනවා ප්‍රාථමික අන්තර්ක්‍රියා ගැන ඉගෙන ගන්න. හරිද? ප්‍රාථමික අන්තර්ක්‍රියා වලින් පස්සේ අපි හැරෙනවා ළමයි ද්විතීක අන්තර්ක්‍රියා වලට. ද්විතීක අන්තර්ක්‍රියා කියලා කියන්නේ අණු අතර පවතින ආකර්ෂණ සහ විකර්ෂණ බල ගැන ඉගෙන ගන්න එක. එතකොට ජල අණුවට හදාගන්න පුළුවන් ආකර්ෂණ බල මොනවද? ඒ ආකර්ෂණ බල ප්‍රබලතාවයෙන් වැඩි ඒවද අඩු ඒවද කියන එක ගැන අපි ඉගෙන ගන්නවා. ආකර්ෂණ බලවල ප්‍රබලතාවය වැඩි නම් ඒ කියන්නේ ද්‍රවාංක තාපාංක ඉහළ අගයන් ගත යුතුයි කියන එක. පැහැදිලිද? ඒ වගේමයි ආකර්ෂණ බලවල ප්‍රබලතාවය අඩුයි නම් පහළ ද්‍රවාංක පහළ තාපාංක තියෙන්න පුළුවන්. එතකොට එහෙනම් අණු අතර අන්තර්ක්‍රියා ගැන ඉගෙන ගන්න එක තමයි මේ අපි ද්විතීක අන්තර්ක්‍රියා යටතට දාන්නේ. හරිද? එහෙනම් මතක තියාගන්න බන්ධන පාඩම පරිච්ඡේද දෙකකින් සමන්විතයි. එක ප්‍රාථමික අන්තර්ක්‍රියා වැඩි වෙලාවක් වැය වෙන්නේ මේ ටික කරන්න. හරිද? ඊට පස්සේ ද්විතීක අන්තර්ක්‍රියා අන්තිමට තියෙනවා. ද්විතීක අන්තර්ක්‍රියා වලින් පස්සේ තමයි ඕගොල්ලන්ට හැකියාවක් ලැබෙන්නේ සියම් සංයෝගයක් පදාර්ථයේ ඝන තත්වයේ තියෙන්න ඕනද, වායු තත්වයේ තියෙන්න ඕනද, ද්‍රව තත්වයේ තියෙන්න ඕනද කියන එක ගැන අපෝහණය කරන්න. පැහැදිලිද කියපු දේ? හරි. දැන් එහෙනම් අපි ලෑස්තිමු ළමයි කොහොමද පරමාණු දෙකක් අතර
බන්ධනයක් ඇති වෙන්නේ ඇයි මෙහෙම බන්ධනයක් හදන්නේ? මේ ඔක්සිජන්ටයි හයිඩ්‍රජන්ටයි පාඩුවේ ඉන්න තිබුණානේ. එහෙම ඉන්නේ නැතුව ඇයි මේ ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි දෙන්න එකතු වෙලා බන්ධනයක් හදන්නේ? මේකට මොකක් හරි අරමුණක් තිබුණාද? මොකක්ද ඒ අරමුණ? කියන එක ගැන ළමයි අපි ඊළඟට කතා කරමු. හරි ළමයි දැන් අපි බලමු පරමාණු දෙකක් ඇයි බන්ධන හදන්නේ කියන එක ගැන. හරිද? මෙහෙමයි. දැන් මම ඔයගලගෙන් අහන්නම්කෝ මෙන්න මෙහෙම දෙයක්. ඇයි ඕගොල්ලෝ A level වලට science maths තෝරගත්තේ? මොකක්ද ඒකට හේතුව? අරමුණක් තියෙන්න ඕනනේ. හිතින් උත්තර දෙන්න බලන්න. ගොඩක් ළමයි කියයි මෙහෙමයි මට මෙඩිසින් යන්න ඕන. මට ඉන්ජිනියරින් යන්න ඕන. නැත්තම් ඔය විද්‍යාව විෂය හා සම්බන්ධව පදනම් වෙලා තියෙන වෙනත් ඉන්ජිනියරින් කෝසස් තියෙනවා, බයෝමෙඩිකල් සයන්ස් වගේ තවත් හොඳ කෝසස් තියෙනවා. ඒ වගේ කෝස් එකකට යන්න අරමුණක් ඔයගොල්ලන්ගේ හිතේ ඇති. ඊළඟ ප්‍රශ්නේ තමයි ඇයි ඔය වගේ කෝස් එකක් කරන්නේ? හේතුව තමයි Tamanට වෘත්තීයමය වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත තැනකට ගිහිල්ලා සමාජය තුල ස්ථායී වීමනේ. අන්න. ඔන්න දැන් සරල උත්තරයක් ඔතන තියෙන්නේ. මෙච්චර දුක් මහන්සියලා ඕගොල්ලෝ ඉගෙන ගන්න එක හේතුවක් තමයි අපි ඉන්න මේ සමාජීය තලය තුල ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීයකට ඇතුළත් වීම. සහ ඊට පස්සේ ඔයගලගේ අම්මට තාත්තට සහ සමාජයට බරක් නොවි අම්මටත් තාත්තටත් ආදරෙන් සලකගෙන ජීවත් වෙන්න. හරිද? ඔතන ළමයි අපි දකින්නේ ස්ථාවර වීමක්නේ. මොකක්ද? ස්ථාවර වීමක් නැත්නම් ස්ථායී වීමක්. අන්න ඔය අදහස ළමයි ඔළුවේ තියාගන්න. හරිද? දැන් කතාව මෙන්න මේකයි. පරමාණු දෙකක් නිකන් ඉන්නේ නැතිව ඒ පරමාණු දෙක අතර රසායනික බන්ධනයක් හදන්නෙත් අර අපි කලින් කියපු ස්ථායී වීම සඳහාමයි. එතකොට ඔයගලන්ට අහන්න පුළුවන් හරි මොකක්ද ඔය පරමාණුවක පවතින ස්ථායී බව කියලා කියන්නේ? මෙන්න මෙහෙමයි ළමයි. පරමාණු වලට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ගැන අපි මේ විදි කතා කරලා තියෙනවා. එතකොට මූලද්‍රව්‍ය පරමාණුවක් නිකන් ඉන්නේ නැතුව තවත් මූලද්‍රව්‍ය පරමාණුවක් එක්ක රසායනික බන්ධනයක් හදන එකේ මූලිකම අරමුණ තමයි හරිද ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීම. මොකක් ලබා ගන්න එකද? ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීම. හරිද? දැන් ඕගොල්ලන්ගේ හිතේ ඊළඟට ඇතිවෙන ප්‍රශ්නේ තමයි මොකකටද මේ ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් කියලා කියන්නේ? මේ මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස සලකපුවාම ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලෙස අපි සලකන්නේ නිෂ්ක්‍රීය වායු මූලද්‍රව්‍යයන්ට පවතින ඉලෙක්ට්‍රෝන වින්‍යාසයයි හෙවත් අපි ඔකට කියනවා උච්ච වායු වින්‍යාසය කියලා. උච්ච වායු වින්‍යාසය ගත්තොත් ළමයි ඒ කියන්නේ ns2np6 වින්‍යාසයක්. ns2np6 කිව්වහම p උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. s උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. සමස්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ළමයි කොච්චරක් වෙනවද? 8ක් වෙනවා. පැහැදිලිද? දැන් මෙතන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවනේ. ඒ කියන්නේ ළමයි ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර ගැනීමක්. පැහැදිලිද? රයිට්. එහෙනම් මූලද්‍රව්‍ය පරමාණු නිකන් ඉන්නේ නැතුව තවත් පරමාණු එක්ක රසායනික බන්ධන හදන්නේ ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීමට කියන එක මතක තියාගන්න. ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් කියලා අපි හඳුන්වන්නේ උච්ච වායු මූලද්‍රව්‍ය වල වින්‍යාසයයි. ඒ කියන්නේ 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. එතකොට උච්ච වායු වින්‍යාසය තුලදී අවසාන ප්‍රධාන ශක්ති මට්ටම තුල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 8යි. අපි මේක හඳුන්වනවා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර ගැනීමක් කියලා. පැහැදිලිද? එතකොට දැන් ප්‍රශ්නයක් අහන්න පුළුවන් එන ඕගොල්ලන්ට හරි උච්ච වායු වින්‍යාසයක් ලබා ගැනීම නම් අරමුණ උච්ච වායු කියන මූලද්‍රව්‍ය බන්ධන හදන්නේ නැද්ද? ඕකට මම මෙහෙම උත්තරයක් දෙන්නම් ළමයි. ඔය උච්ච වායු මූලද්‍රව්‍ය ඉන්නේ හරියට 18 වෙනි කාණ්ඩේනේ. 18 වෙනි කාණ්ඩේ හීලියම් ඉන්නවා. හීලියම්ට පස්සේ නියෝන් ඉන්නවා, ආගන් ඉන්නවා, ඊට පස්සේ ක්‍රිප්ටන් ඉන්නවා, ෂෙනෝන් ඉන්නවා. හරිද? අන්තිමට RN වලින් රැඩෝන් කියලා එකකුත් ඉන්නවා. හරිද? මෙන්න මේ අයගෙන් ළමයි හීලියම්, නියෝන් සහ ආගන්. කවුද? හීලියම්, නියෝන් සහ ආගන්
කවදාවත් වෙන කිසි මුල් ද්‍රව්‍යයක් සමග බන්ධන හදන්නේ නැත. හරිද? මේ 18 වෙනි කාණ්ඩයේ ඉන්න මූලද්‍රව්‍ය සියල්ල අතරින් ක්‍රිප්ටන් සහ ෂෙනෝන් පමණක් ඉතා දුලබ ලෙස සංයෝග හදනවා. ක්‍රිප්ටනුයි ෂෙනෝනුයි. හරිද? ෂෙනෝන් හදන සංයෝග ගත්තොත් ළමයි ෂෙනෝන් හදනවා සංයෝග ශ්‍රේණියක්ම මම එක මෙතනින් දාන්නම්. ෂෙනෝන් හදනවා ෆ්ලුවරින් එක්ක ෂෙනෝන් F2 කියලා එකක්, ෂෙනෝන් ටෙට්‍රාෆ්ලෝරයිඩ් කියලා එකක්, ෂෙනෝන් හෙක්සාෆ්ලෝරයිඩ් කියලා. හරිද ළමයි? එතකොට මේවත් ළමයි දුලබ ලෙස බන්ධන හදන උච්ච වායු. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න ඒ කාරණයක් 18 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අතරින් හීලියම්, නියෝන්, ආගන් කවදාවත් රසායනික බන්ධන හදන්න සහභාගී වෙන්නේ නැහැ. ක්‍රිප්ටන් සහ ෂෙනෝන් දුලබ ලෙස සංයෝග හදන්න සහභාගී වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් මේ කාරණය හොඳින් අවබෝධ කරගන්න. මූලද්‍රව්‍ය පරමාණු දෙකක් හරිද අතර රසායනික බන්ධනයක් ඇති වෙන්න මූලිකම හේතුව තමයි ඒ දෙන්නගේම අරමුණ ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීම. හරිද? ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලෙස අපි සලකන්නේ මොන වින්‍යාසයද? උච්ච වායු වින්‍යාසයයි. තවත් විදිහකින් කිව්වොතින් අවසාන ප්‍රධාන ශක්ති මට්ටම තුල පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ns2np6 ආකාරයේ වින්‍යාසයක් ලබා ගැනීම. මෙතන ඉලෙක්ට්‍රෝන 8ක් තියෙන නිසා ඔය සංසිද්ධිය අපි හඳුන්වනවා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කර ගැනීම කියලා. පැහැදිලිද කියපු දේ? එහෙනම් අවසාන වශයෙන් මේකත් මතක තියාගන්න. මූල ආවර්තිතා වගේ සියලු මූල ද්‍රව්‍ය අතරින් 18 වෙනි කාණ්ඩයේ ඉන්න හීලියම්, නියෝන්, ආගන් කවදාවත් බන්ධන හදන්නේ නැත. ක්‍රිප්ටන් සහ ෂෙනෝන් දුලබ ලෙස බන්ධන හදනවා. හරිද? ෂෙනෝන් මේ විදිහේ ෆ්ලෝරින් සමග ෂෙනෝන් F2, ෂෙනෝන් ටෙට්‍රාෆ්ලෝරයිඩ්, ෂෙනෝන් හෙක්සාෆ්ලෝරයිඩ් කියලා සංයෝග ශ්‍රේණියක් හදනවා. අන්න ඔය කාරණේ ළමයි මතක තියාගන්න. හරිද? ඊළඟට අපි දැනගන්න ඕන මූලද්‍රව්‍ය පරමාණුවක් බන්ධන හදන්න දැන් සහභාගී කරවන්නේ ඉලෙක්ට්‍රෝනනේ. එතකොට මූලද්‍රව්‍ය පරමාණුවක ශක්ති මට්ටම් කියලා જાතියක් තියෙනවා. ඒ හැම ශක්ති මට්ටමකම තියෙන ඉලෙක්ට්‍රෝන බන්ධන හදන්න සහභාගී කරවන්නේ නැහැ. ඒක හොඳින් තේරුම් ගන්න. මූලද්‍රව්‍ය පරමාණුවක ශක්ති මට්ටම් 10ක් තියෙනවා නම් ඒ මූලද්‍රව්‍ය බන්ධන හදන ශක්ති මට්ටම් 10ම ඉලෙක්ට්‍රෝන සහභාගී කරවන්නේ නැත. හරිද? එයා සහභාගී කරවන්නේ එයාගේ පිටතම ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනයි. ඔය පිටතම ප්‍රධාන ශක්ති මට්ටමට අපි සංයුජතා කවචය කියලා කියනවා. සංයුජතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා අපි හඳුන්වනවා. දැන් අපි සංයුජතා කවචයත් සංයුජතා ඉලෙක්ට්‍රෝනත් අර්ථ දක්වලා ඉමු. ළමයි දැන් අපි බලමු සංයුජතා කවචය කියන්නේ මොකක්ද කියන එක ගැන. හරිද? සංයුජතා කවචය කියලා කියන්නේ මූලද්‍රව්‍ය පරමාණුවක් බන්ධන සෑදීම සඳහා සහභාගී කරවන ඉලෙක්ට්‍රෝන තියෙනවනේ. ඒ ඉලෙක්ට්‍රෝන පවතින ප්‍රධාන ශක්ති මට්ටමයි. හරිද? ඒතර යම් පරමාණුවක් බන්ධන සෑදීම සඳහා සහභාගී කරවන්නේ සාමාන්‍යයෙන් එයාගේ පිටතම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝනයි. මේ නිසා මූලද්‍රව්‍ය පරමාණුවක පිටතම ප්‍රධාන ශක්ති මට්ටම සංයුජතා කවචය ලෙස හැඳින්වීම කිසිදු වැරද්දක් නෙමෙයි. පැහැදිලිද? හරි. එහෙනම් මෙන්න මේ කාරණය අවබෝධ කරගන්න. කාටද මේ සංයුජතා කවචය කියලා කියන්නේ? මූලද්‍රව්‍ය පරමාණුවක් බන්ධන සෑදීම සඳහා සහභාගී කරවන ඉලෙක්ට්‍රෝන පවතිනා වූ කවචයයි. ඒ කවචය ඒ මූලද්‍රව්‍ය පරමාණුවේ පිටතම ප්‍රධාන ශක්ති මට්ටම වෙනවා. හරිද? අනෙක් එක තමයි සංයුජතා ඉලෙක්ට්‍රෝන කියන එක. සංයුජතා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ සංයුජතා කවචයේ පවතිනා වූ ඉලෙක්ට්‍රෝනයි. හරි, දන්නවක මතක තියාගන්න. එහෙනම් පරමාණුවක් බන්ධන සෑදීම සඳහා සහභාගී කරවන ඉලෙක්ට්‍රෝන අපි සංයුජතා ඉලෙක්ට්‍රෝන ලෙස හඳුන්වනවා. තවත් විදිහකින් කිව්වොතින් සංයුජතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන සංයුජතා ඉලෙක්ට්‍රෝන ලෙස අපි හඳුන්වනවා. හරිද? ඊළඟ වැදගත්ම දේ තමයි ළමයි සංයුජතා කවචයේ පවතින ඉලෙක්ට්‍රෝන ගාන කීයද කියලා
මූලද්‍රව්‍යයක් දැකපු ගමන් කියන්න පුළුවන් හැකියාවක් A level කරන ළමයෙක් විදිහට තියෙන්න ඕන. හරිද? දැන් සල්ෆර් කියන මූලද්‍රව්‍ය ගත්තොතින් සල්ෆර්ගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගාන 6යි. පොස්පරස් ගත්තොත් පොස්පරස්ගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 5යි. හරිද? ඊළඟට ෆ්ලුෝරින් නැත්නම් ක්ලෝරින් වගේ මූලද්‍රව්‍යයක් ගත්තොතින් ක්ලෝරින් වල සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 7යි. ඔහොම කොහොමද කියන්නේ කියන එක අපි දැනගන්න ඕන එකට කෙටි ක්‍රමයක් තියෙනවා. දැන් අපි අන්න ඒක ළමයි දැනගමු. පැහැදිලිද? මෙන්න මෙහෙමයි ළමයි. හරි. මූලද්‍රව්‍ය පරමාණුවක් පවතින කාණ්ඩ අංකය තියෙනවානේ. මේ කාණ්ඩ අංකය කියන්නේ පැරණි වර්ගීකරණය අනුව කාණ්ඩ අංකයයි. හරිද? මූලද්‍රව්‍යයක් පවතින කාණ්ඩ අංකය හරියටම ඒ මූලද්‍රව්‍යයේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණනට සමාන වේ. අන්න ඕක ළමයි හොඳට මතක තියාගන්න. හරිද? එහෙනම් හිතන්න පැරණි වර්ගීකරණය අනුව කාබන් ඉන්නේ 4 වෙනි කාණ්ඩේ නම් කාබන්ගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 4යි. පැරණි වර්ගීකරණය අනුව නයිට්‍රජන් ඉන්නේ 5 වෙනි කාණ්ඩේ නම් නයිට්‍රජන්ගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 5යි. අන්න ඔය ළමයි සම්බන්ධතාවය හොඳින් මතක තියාගන්න. මම ඒක තවත් පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙම. හරිද? දැන් අපි දන්නවා පැරණි වර්ගීකරණය අනුව කාණ්ඩ වර්ගීකරණය කරේ 1A 2A ලෙස 8A දක්වානේ. ඕක ලියාගෙන යන්නම්කො. එහෙනම් පැරණි වර්ගීකරණය අනුව 1A කියලා කාණ්ඩයක් තිබුණා. ඊට පස්සේ 2A ඊට පස්සේ 3A කාණ්ඩය ඊට පස්සේ 4A 5A 6A 7A සහ අවසානයට 8A. හරිද? දැන් අපි ළමයි උදාහරණ මූලද්‍රව්‍යයක් දාගෙන යමු. පළවෙනි කාණ්ඩේ ඉන්නවා මම දෙවන ආවර්තයට අදාළ මූලද්‍රව්‍ය ටික ගන්නම්. පළවෙනි කාණ්ඩයට අදාළව දෙවන ආවර්තයේ ඉස්සෙල්ලාම ඉන්නේ ලිතියම්. හරිද? ඊට පස්සේ කවුද? බෙරිලියම්. ඊට පස්සේ බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුෝරින් සහ නියෝන්. හරිද? ඔය විදිහටම ළමයි අපි එමු තුන්වෙනි ආවර්තයටත් කවුද ඉන්නේ? සෝඩියම් ඉන්නවා. ඊට පස්සේ කවුද? මැග්නීසියම් ඉන්නවා. ඊට පස්සේ ඇලුමිනියම් ඉන්නවා. සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් සහ ආගන්. හරිද? දැන් කතාව මෙන්න මේකයි. හරි. ඔක්සිජන් ඉන්නේ 6 වෙනි කාණ්ඩේ නිසා ඔක්සිජන් වල සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 6යි. හරි. ෆ්ලුෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩේ නිසා ෆ්ලුෝරින් වල සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 7යි. ක්ලෝරින් ඉන්නේ 7 වෙනි කාණ්ඩේ නිසා ක්ලෝරින් වල සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 7යි. හරිද? ඔය විදිහටම ගත්තොතින් ඇලුමිනියම් ඉන්නේ 3 වෙනි කාණ්ඩේ නිසා ඇලුමිනියම්ගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 3යි. මැග්නීසියම් ඉන්නේ දෙවෙනි කාණ්ඩේ නිසා මැග්නීසියම් වල සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 2යි. සෝඩියම් ඉන්නේ පළවෙනි කාණ්ඩේ නිසා සෝඩියම් වල සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 1යි. අන්න ඔය ළමයි සම්බන්ධතාවය හොඳින් මතක තියාගන්න. පැහැදිලිද? ඊළඟ කාරණය තමයි අපිට වැදගත් විද්‍යාඥයෙක් හම්බ වෙනවා සර් ගිල්බර්ට් ලුයිස්. හරිද? සර් ගිල්බර්ට් ලුයිස් අපිට කියලා දෙනවා තිත් සටහන් ක්‍රමයක් ගැන මූලද්‍රව්‍යයක සංයුජතා ඉලෙක්ට්‍රෝන නිරූපණය කිරීමට අදාළව. හරිද? මොකක්ද? මූලද්‍රව්‍යයක සංයුජතා ඉලෙක්ට්‍රෝන නිරූපණය කිරීමේ ක්‍රමවේදයක් තමයි ඔය ලුයිස්ගේ තිත් සටහන් ක්‍රමය කියලා කියන්නේ. ඔතනදී ළමයි අපි ඉලෙක්ට්‍රෝනයක් නිරූපණය කරන්නේ පැහැදිලිව ලියන තිතක් මගින්. පැහැදිලිද? පැහැදිලිව දක්වන තිතක් මගින් තමයි අපි ඉලෙක්ට්‍රෝනයක් නිරූපණය කරන්නේ. හරිද? එතකොට දැන් පළවෙනි කාණ්ඩයේ ඉන්න ලිතියම් ගත්තොත් ලිතියම්ට තියෙන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන 1යිනේ. එහෙනම් අපි එක තිතක් මගින් ඕක නිරූපණය කරන්න ඕනනේ. අන්න ඔතනදී අපි කරන්නේ හරිද? ලිතියම් කියන මූලද්‍රව්‍යයේ සංකේතය ලියනවා. එක තිතක් මගින් හරි ලිතියම්ගේ සංයුජතා ඉලෙක්ට්‍රෝනය නිරූපණය කරනවා.
ඔය විදිහටම සෝඩියම් ගත්තොත් එයත් පළවෙනි කාණ්ඩයේ එක තිතක් මගින් එයාගෙත් සංයුජතා ඉලෙක්ට්‍රෝනය නිරූපණය කරනවා. හරිද? මේ ක්‍රියාවලිය තමයි අපි හඳුන්වන්නේ ලුයිස්ගේ තිත් සටහන් ක්‍රමය කියලා. හරිද? දෙකටම ළමයි දෙවෙනි කාණ්ඩයේ ගත්තොත් සංයුජතා ඉලෙක්ට්‍රෝන කීයද? 2යි. ඔය සංයුජතා ඉලෙක්ට්‍රෝන දෙක මේ විදිහට තිත් දෙකක් ලෙස නිරූපණය කරනවා. ඒ තිත් දෙක ළමයි වෙන්වෙන්ව තියෙන්න ඕන. ඔය තිත් දෙක මේ විදිහට තියෙන්නත් පුළුවන්. දෙපැත්තෙන් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. හරිද? මතක තියාගන්න දෙවෙනි කාණ්ඩයේ පවතින සංයුජතා ඉලෙක්ට්‍රෝන දෙක එකිනෙකින් වෙන්ව පවතින සහ සම්මුඛව පවතින ඉලෙක්ට්‍රෝන දෙකක් නැත්නම් තිත් දෙකක් ලෙස නිරූපණය කළ යුතුයි. මැග්නීසියම් ගත්තොත් එහෙනම් මැග්නීසියම්ගේ සංයුජතා ඉලෙක්ට්‍රෝන මෙන්න. හරි. බෝරෝන් වලට සහ ඇලුමිනියම් වලට හැරුණොත් මේ දෙන්නම ඉන්නේ තුන්වෙනි කාණ්ඩේ. එහෙනම් තියෙන්න ඕන සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 3යි. එහෙනම් ඔය සංයුජතා ඉලෙක්ට්‍රෝන 3 මේ විදිහට තිත් 3ක් මගින් නිරූපණය කරන්න පුළුවන්. හරිද ළමයි? right. ඊළඟට අපි එනවා කාබන් සහ සිලිකන් දෙන්නම 4වෙනි කාණ්ඩේ. එහෙනම් සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන 4යි. ඔය සංයුජතා ඉලෙක්ට්‍රෝන 4 කාබන් වටා තනි තිත් 4ක් විදිහට නිරූපණය කරන්න පුළුවන්. සිලිකන්ටත් ළමයි ඒ විදිහමයි සිලිකන් මූලද්‍රව්‍යයේ සංකේතය ලියලා තිත් 4ක් එකිනෙකින් වෙන්ව නිරූපණය කරන්න. පැහැදිලිද? දැන් ඔන්න පස්වෙනි කාණ්ඩයට සෙට් වෙන්න යන්නේ. පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් නම් තියෙන්න ඕන සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 5යි. හරිද? එහෙමනම් ළමයි මේ ඉලෙක්ට්‍රෝන 5 නිරූපණය කරන්න යද්දී මේ දේ මතක තියාගන්න පස්වෙනි කාණ්ඩයේ සිට ඉදිරියට යද්දී සංයුජතා ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන විට යුගල් ලෙස ඉලෙක්ට්‍රෝන නිරූපණය කරන්න පටන් ගන්නවා. එතකොට නයිට්‍රජන් ගාව තියෙන සංයුජතා ඉලෙක්ට්‍රෝන 5 අපි නිරූපණය කරන්නේ එක ඉලෙක්ට්‍රෝන යුගලක් සමග එකිනෙකින් වෙන්ව පවතින ඉලෙක්ට්‍රෝන 3ක් ලෙස. හරිද? එහෙනම් ෆොස්ෆරස්ටත් එහෙමයි. මෙන්න එක ඉලෙක්ට්‍රෝන යුගලක්, මෙන්න අනෙක් ඉලෙක්ට්‍රෝන 3. හරිද? ඔක්සිජන් සහ සල්ෆර් ගත්තොත් 6 වෙනි කාණ්ඩයේනේ සංයුජතා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙන්න ඕනද? 6ක්. ඒ 6 තියෙන්නේ යුගල් දෙකක් සහ හරි මේ විදිහට එකිනෙකින් වෙන්ව පවතින ඉලෙක්ට්‍රෝන දෙකක් හෙවත් වියුග්ම දෙකක් විදිහට. තේරුණාද? ඊළඟට සල්ෆර් වලට આવොත් ඒත් එහෙමයි. සල්ෆර් ගාවත් ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙන්න ඕන. මෙතන එකක් සහ මෙතන තව ඉලෙක්ට්‍රෝනයක් බැගින්. හරිද? ඊළඟට 7 වෙනි කාණ්ඩයට આવොත් 7 වෙනි කාණ්ඩේ නම් සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 7යි. 7ක් නම් යුගල් 3ක් එක්ක එක ඉලෙක්ට්‍රෝනයක් නිරූපණය කරා නම් හරි. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයි, මෙතන තව ඉලෙක්ට්‍රෝන යුගලක්, මෙතන තවත් ඉලෙක්ට්‍රෝන යුගලක්, මෙතන එක ඉලෙක්ට්‍රෝනයක්. මෙතනත් එහෙමනම් ඉලෙක්ට්‍රෝන යුගල් 3යි, මෙතන තව ඉලෙක්ට්‍රෝනයක්. පැහැදිලිද? හරි. ඊළඟට අපේ අන්තිම කාණ්ඩය 8 වෙනි කාණ්ඩයට આવොත් ළමයි 8 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල සංයුජතා ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. අපිට ඕක යුගල් 4ක් විදිහට මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. පැහැදිලිද ළමයි කියපු දේ? right? හරි. right. මෙන්න මේ ක්‍රමවේදය අපි හඳුන්වන්නේ දැන් මොකක් කියලාද? ලුයිස්ගේ තිත් සටහන් ක්‍රමය කියලා. දැන් ළමයි බන්ධන පාඩම පුරාවටම හරිද මූලද්‍රව්‍යයක් පවතින කාණ්ඩාංකය මොකක්ද? කාබන්ගේ කාණ්ඩය මොකක්ද කියලා අහුවොත් ළමයි ඕගොල්ලෝ 4 වෙනි කාණ්ඩය කියලා ගන්න. හරිද? ඒ 4 කියලා කිව්වහම අවබෝධයෙන් මතක තියාගන්න ඔය පැරණි වර්ගීකරණය තුල 4A. තේරුණාද? එතකොට නයිට්‍රජන් ඉන්නේ 5 වෙනි කාණ්ඩය කියලා කිව්වේ පැරණි වර්ගීකරණය යටතේ 5A. හරිද? අලුත් වර්ගීකරණයට ගියොත් ළමයි ඔය 1A කාණ්ඩය අපි හඳුන්වන්නේ පළවෙනි කාණ්ඩය කියලාමයි. 2A දෙක කාණ්ඩය ලෙස 3A කියලා කියන්නේ 13 වෙනි කාණ්ඩය. ඊට පස්සේ 14 15 16 17 18. හරිද? දැන් බන්ධන පාඩමේදී අපිට වැදගත් වෙන්නේ පැරණි වර්ගීකරණය යටතේ කරපු
කාණ්ඩ අංක කිරීමයි. මොකද ඒ ක්‍රමයෙන් අපිට ලේසියෙන් අපිට අවශ්‍ය දත්ත වලට යන්න පුළුවන්. ඒ නිසා ළමයි අන්නේ කාරණේ මතක තියාගන්න. රයිට්? හරි. එහෙමනම් නැවතත් පොඩි සාරාංශයක් දෙන්නම්. මෙන්න මේකයි. මූලද්‍රව්‍යයක සංයුජතා ඉලෙක්ට්‍රෝන ගණන ඒ මූලද්‍රව්‍ය පවතින කාණ්ඩ අංකයට සමාන වේ. හරිද? මූලද්‍රව්‍යයක සංයුජතා ඉලෙක්ට්‍රෝන නිරූපණය කිරීමට ලුවිස්ගේ තිත් සටහන් ක්‍රමය කියලා ක්‍රමවේදයක් අපි පාවිච්චි කරනවා. ඒ ක්‍රමවේදයේදී අපි කරන්නේ අදාළ මූලද්‍රව්‍යයේ සංකේතය ලියලා පැහැදිලිව ලියන තිත් මගින් ඉලෙක්ට්‍රෝන නිරූපණය කිරීමයි. හරිද? පස් හතරවෙනි කාණ්ඩයේ දක්වා ඉලෙක්ට්‍රෝන වෙන්වෙන්ව පවතින තිත් ලෙස නිරූපණය කළ යුතුයි. පස්වෙනි කාණ්ඩයේ සිට ඉදිරියට ඉලෙක්ට්‍රෝන යුගල් ලෙස නිරූපණය කරනවා. පැහැදිලිද ඔයගොල්ලන්ට කියපු දේ. අන්න ඔය කාරණේ ළමයි හොඳින් මතක තියාගන්න. හරි ළමයි අපි ඊළඟට දැනගන්න ඕන කාරණේ තමයි පරමාණු දෙකක් අතර ඇතිවන බන්ධනය තියෙනවනේ. ඔය බන්ධනය ප්‍රධාන ආකාර දෙකකින් සමන්විතයි. හරිද? එක ආකාරයක් තමයි පරමාණු දෙකක් අතර සහ සංයුජ බන්ධන ඇති වෙන්න පුළුවන්. අනෙක් ආකාරය තමයි පරමාණු දෙකක් අතර අයනික බන්ධන ඇති වෙන්න පුළුවන්. හරිද? මම සරලව මේ සහසංයුජ බන්ධන ඇතිවීමයි අයනික බන්ධන ඇතිවීමයි සරලව පැහැදිලි කරන්නම්. ඊට පස්සේ විස්තරාත්මක සිද්ධාන්ත වලට යමු. මෙන්න මෙහෙමයි ළමයි. සහසංයුජ බන්ධන වලදී වෙන්නේ බන්ධනය හදන්න පරමාණු දෙකෙන්ම ඉලෙක්ට්‍රෝන සහභාගී කරනවා. හරිද? පරමාණු දෙකෙන්ම ඉලෙක්ට්‍රෝන සහභාගී කරවලා හරි ඒ ඉලෙක්ට්‍රෝන ඒ පරමාණු දෙකටම පොදුවේ හවුලේ තියාගන්නවා. ඒ හවුලේ තියා ගනිමින් ඒ පරමාණු දෙක අතර ඇති කරගන්නා වූ බන්ධනය අපි හඳුන්වනවා සහසංයුජ බන්ධනයක් කියලා. තේරුණාද? මම ඔක උදාහරණයකින් පැහැදිලි කරන්නම් හොඳට අහගෙන ඉන්න. හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය ගත්තොත් ළමයි හරිද? එයාට තියෙන්නේ 1s කියන ඉලෙක්ට්‍රෝන 1s1 කියන ඉලෙක්ට්‍රෝන වින්‍යාසයනේ. හරිද? අපි හිතමු ෆ්ලුෝරින් කියන මූලද්‍රව්‍ය. එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වොත් 1s2 2s2 2p5 ළමයි. හරිද? දැන් පරමාණුවක් බන්ධන හදන එකේ අරමුණ මොකක්ද? ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීම. දැන් හයිඩ්‍රජන් කියන කෙනා ළමයි 1s1 නේ. මෙයා තව එක ඉලෙක්ට්‍රෝනයක් ගත්තොතින් හරි තව එක ඉලෙක්ට්‍රෝනයක් ගත්තොත් 1s2 බවට පත් වෙනවා. 1s2 කියලා කියන්නේ හීලියම්ගේ වින්‍යාසය වෙනවා. ඒ වගේමයි මේ ෆ්ලුෝරින් ගත්තොත් 1s2 2s2 2p5 නේ. මේ 2p5 කියන අවස්ථාව එක ඉලෙක්ට්‍රෝනයක් ගත්තොතින් එයා කෙලින්ම 2s2 2p6 කියන නියෝන්ගේ ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගන්නවා. රයිට්? එහෙනම් ඕක අවබෝධ කරගන්න. ෆ්ලුෝරින්ට කොහෙන් හරි ඉලෙක්ට්‍රෝනයක් හම්බුනොත් ළමයි එයා කෙලින්ම හරි පත් වෙන්නේ අවසානයේට නියෝන් වල වින්‍යාසයේ බවට. තේරුණාද? ඇයි ඒක ඉවර වෙන්නේ එතකොට 2s2 2p6 වලින්. දැන් වෙන්නේ මෙහෙම දෙයක් ළමයි. හරිද? හයිඩ්‍රජන් වල තිබුණනේ එක සංයුජතා ඉලෙක්ට්‍රෝනයක්. මේ තියෙන්නේ ඒ ඉලෙක්ට්‍රෝනය කියලා හිතන්න. හරිද? ඊළඟට ෆ්ලුෝරින් පරමාණුව ඔය ළඟට ආවොතින් ෆ්ලුෝරින් පරමාණුවක අපි දැන් දන්නවා සංයුජතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගණන කීයද? 7යිනේ. ඔය 7 තියෙන්නේ යුගල් 3ක් සහ එක ව්‍යුග්මයක් විදිහටනේ. ඒ ව්‍යුග්මයයි හයිඩ්‍රජන්ගේ එක ඉලෙක්ට්‍රෝනයයි එයාටත් තියෙන ව්‍යුග්මයක් මේ දෙන්න ළමයි පොදුවේ හවුලේ තියා ගන්නවා. දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන්ටත් අයිති ෆ්ලුෝරින්ටත් අයිති. දැන් බලන්න එහෙමනම් ළමයි හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොතින් හයිඩ්‍රජන් ගාව දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් වටා දැන් ඉලෙක්ට්‍රෝන කොච්චරයිද? දෙකක් තියෙනවා. හයිඩ්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා කියන්නේ එයා හීලියම්ගේ උච්ච වායු වින්‍යාසයට ගිහිල්ලා. ඒ වගේමයි ෆ්ලුෝරින් වටා ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ෆ්ලුෝරින් කියන කෙනත් හරිද ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් දක්වා ගිහිල්ලා තියෙනවා. දැන් තේරෙනවද සහසංයුජ බන්ධන කියන්නේ මොන වගේ බන්ධනයක්ද කියන එක? සහසංයුජ බන්ධන වලදී වෙන්නේ පරමාණු දෙකක සංයුජතා කවචයන් වල තියෙන ඉලෙක්ට්‍රෝන ඒ පරමාණු දෙකටම පොදු වන ලෙස
හවුලේ තියා ගන්නවා. හරිද? හවුලේ තබා ගනිමින් ඇති කරන බන්ධන වර්ගය අපි හඳුන්වනවා සහ සංයුජ බන්ධනයක් කියලා. දැන් මේ මොහොතේදී හයිඩ්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන 2යි එයා හීලියම් කියන ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට පත් වෙලා ඉවරයි. ඊළඟට ෆ්ලෝරින් වටා ඉලෙක්ට්‍රෝන 8යි එයා නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට පත් වෙලා ඉවරයි. දැන් ළමයි ඔය හයිඩ්‍රජන් සහ ෆ්ලෝරින් අතර ඇති වූ බන්ධනය අපිට මෙහෙම H සහ F අතර කෙටි ඉරක් මගින් නිරූපණය කරන්න පුළුවන්. හරිද ළමයි? මේව ගැන විස්තරාත්මකව අපි ඉස්සරහට කතා කරමු. රයිට්? එහෙනම් සරලව මෙන්න මේ දේ අවබෝධ කරගන්න සහ සංයුජ බන්ධනයක් ඇති වෙන්නේ පරමාණු දෙකක සංයුජතා කවචයන්ගේ ඉලෙක්ට්‍රෝන පරමාණු දෙකටම පොදුවන ලෙස හවුලේ තබා ගනිමින්ය. තේරුණාද? ඊළඟට අයනික බන්ධන වලට හැරෙමු. අයනික බන්ධන ඇති වෙන්නේ අයන අතර ඇතිවන්නා වූ ස්ථිතික විද්‍යුත් ආකර්ෂණ බල හේතු කොටගෙනයි. හරිද? උදාහරණයක් විදිහට ගත්තොත් ළමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියන සංයෝගය හැදිලා තියෙන්නේ සෝඩියම් ධන අයනය සහ ක්ලෝරයිඩ් කියන ඍණ අයනය අතර ඇති වුණා වූ ස්ථිතික විද්‍යුත් ආකර්ෂණ බල හේතුවෙන්ය. හරිද? ඔය ස්ථිතික විද්‍යුත් ආකර්ෂණ බල නිරූපණය කරද්දී ළමයි හරිද? අපි ඕක මේ විදිහට රයිට් කඩ ඉරි වලින් නිරූපණය කරනවා. හරිද? මේවා අපි හඳුන්වනවා ළමයි විද්‍යුත් ශ්‍රාව කියලා. මොනවද මේ විද්‍යුත් ශ්‍රාව? රයිට් මේවා ළමයි මෙහෙම දෙයක් තියෙනවා. මේ විදිහට ධන ආයනයක් සහ ඍණ ආයනයක් අතර ඇතිවන ස්ථිතික විද්‍යුත් ආකර්ෂණ බල විද්‍යුත් ශ්‍රාව ලෙස කඩ ඉරි වලින් නිරූපණය කරන එක අපේ කෙමිස්ට්‍රි සිලබස් එකේදී අදාළ වෙන දෙයක් නෙමෙයි. මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියන එක මතක තියාගන්න. හරි එහෙනම් අයනික බන්ධනයක් කියන්නේ මොකකටද? අයනික බන්ධනයක් කියන්නේ කැට ආයනයක් සහ ඇනායනයක් අතර ඇතිවන්නා වූ ස්ථිතික විද්‍යුත් ආකර්ෂණ බලයයි. පැහැදිලිද? ඔය කාරණේ විතරක් ඔළුවේ තියාගන්නකො. පස්සේ අපි අයනික බන්ධන වලට ගියාම විස්තරාත්මකව මේ අයනික බන්ධන ගැන නැවතත් ඉගෙන ගමු. රයිට්? එහෙනම් මීට අදාළ පොඩි සාරාංශයක් දෙන්නම්. මේ සහ සංයුජ බන්ධන වලින් හැදෙන සංයෝග අපි අවසානයේ හඳුන්වන්නේ සහ සංයුජ සංයෝග කියලා. අයනික බන්ධන මූලික කරගනිමින් ඇතිවන සංයෝග අපි හඳුන්වනවා අයනික සංයෝග කියලා. පැහැදිලිද කියපු දේ? ළමයි දැන් අපි බලන්න යන්නේ සහ සංයුජ බන්ධන බෙදිලා තියෙන ප්‍රධාන ආකාර මොනවද? කොහොමද ඒ සහ සංයුජ බන්ධන ඇති වෙන්නේ කියලා. හරිද? මෙන්න මෙහෙමයි. සහ සංයුජ බන්ධන වර්ග ගත්තොතින් සිග්ම බන්ධන කියලා જાතියක් තියෙනවා. ෆයි බන්ධන කියලා જાතියක් තියෙනවා. සහ සංගත බන්ධන හේවත් දායක බන්ධන කියලා තව බන්ධන જાතියක් තියෙනවා. හරිද? දැන් අපි බලන්න යන්නේ මෙන්න මේ සිග්ම බන්ධනයක් ඇති වෙන්නේ කොහොමද? ඇතිවෙන ආකාර කීපයක් තියෙනවා නම් ඒ මොනවද කියලා ඉගෙන ගන්න යන්න. ඒ වගේමයි ෆයි බන්ධනයක් කියන්නේ මොකක්ද සහ කොහොමද ෆයි බන්ධනයක් ඇති වෙන්නේ කියන එක දැනගන්න ඕන. ඊළඟට සංගත බන්ධනයක් කියන්නේ මොකක්ද? සංගත බන්ධනයක් ඇති වෙන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕන. මේ සිග්මා 5 සහ සංගත බන්ධන කියන සියල්ලම අයිති වෙන්නේ සහ සංයුජ බන්ධන වලට. තව දෙයක් ළමයි මතක තියාගන්න සංගත බන්ධන කියලා වෙනම මාතෘකාවක් එළියට ගත්තත් මේ සංගත බන්ධනයක් තුල තියෙන්නේ සිග්ම බන්ධනයක්. මේක මතක තියාගන්න. මේක කොහොමද උනේ කියන එක මම සංගත බන්ධන වලදී කියලා දෙන්නම්. එහෙනම් හරිද? මේ අවබෝධය තියාගන්න සහ සංයුජ බන්ධන ප්‍රධාන ආකාර තුනකි. මොනවද? සිග්ම බන්ධන, ෆයි බන්ධන සහ සංගත බන්ධන. දැන් අපි පිළිවෙලින් බලාගෙන යමු. මොනවද සිග්ම බන්ධන කියන්නේ? කොහොමද ඇති වෙන්නේ? මොනවද ෆයි බන්ධන කියන්නේ? කොහොමද ඇති වෙන්නේ? සහ සංගත බන්ධන කියන්නේ මොනවද? කොහොමද ඒ බන්ධනය ඇති වෙන්නේ කියන එක ගැන. ළමයි දැන් අපි බලමු කොහොමද සිග්ම බන්ධනයක් ඇති වෙන්නේ කියන එක ගැන. හරිද? මෙන්න මෙහෙමයි. සිග්ම බන්ධනයක් ඇති වෙන්න නම් පරමාණු දෙකක පරමාණුක කාක්ෂික රේඛීය ලෙස අතිච්ඡාදනය විය යුතුයි. කොහොමද? රේඛීය ලෙස. හරි මයික ලියන්නම්. සිග්ම බන්ධනයක් ඇතිවීමට නම් රේඛීය
අතිච්ඡාදනයක් සිදු විය යුතුයි. හරිද? මොකක්ද ළමයි මේ අතිච්ඡාදනය කියලා කියන්නේ? අපි අහලා තියෙනවනේ ඕවර්ලැප් කියනවා ළමයි ඉංග්‍රීසි වලින්. ඕවර්ලැප් කියලා කිව්වහම අතන සරල අදහස එකක් මත එකක් සමපාත වීමක්නේ. එතකොට මෙන්න මේ ඕවර්ලැප් කියන එකට තමයි අපි සිංහලෙන් අතිච්ඡාදනය කියලා කියන්නේ. හරිද? මොකක්ද මේ රේඛීය අතිච්ඡාදනය කියලා කියන්නේ? රේඛීය අතිච්ඡාදනය කියලා කියන්නේ බන්ධනයක් සෑදීම සඳහා අතිච්ඡාදනය වන පරමාණුක කාක්ෂික ඒ පරමාණු දෙකේ න්‍යෂ්ටි පවතින රේඛාවේම පිහිටයි නම් අපි හඳුන්වනවා ඒක රේඛීය අතිච්ඡාදනයක් කියලා. රේඛීය අතිච්ඡාදනයකින් හැම විටම සෑම අවස්ථාවකම හදන්නේ සිග්ම බන්ධනයක් කියන එක මතක තියාගන්න. රයිට්? එහෙනම් සිග්මා බන්ධනයක් ඇති වෙන්නේ කොහොමද? පරමාණුක කාක්ෂික රේඛීය ලෙස අතිච්ඡාදනය වීමෙන්ය. පැහැදිලිද? රේඛීය අතිච්ඡාදනයක් කියන්නේ මොකක්ද? රේඛීය අතිච්ඡාදනයක් කියන්නේ පරමාණු දෙකක පරමාණුක කාක්ෂික ඒ පරමාණු දෙකේ න්‍යෂ්ටි පවතින රේඛාවේම අතිච්ඡාදනය වේ නම් අපි ඒක හඳුන්වනවා රේඛීය අතිච්ඡාදනයක් කියලා. අනෙක් කතාව තමයි රේඛීය අතිච්ඡාදනයකින් සෑම අවස්ථාවකම ඇති වෙන්නේ මොන බන්ධනද? සිග්ම බන්ධන විතරයි. ඔය කාරණේ හොඳට මතක තියාගන්න. හරිද? මම මේක ළමයි චූටි උදාහරණයකින් පැහැදිලි කරන්නම්. හොඳින් අහගෙන ඉන්න. හරි. හිතන්න ළමයි හයිඩ්‍රජන් ගැන. හයිඩ්‍රජන් ගත්තොතින් හයිඩ්‍රජන් පරමාණුවකට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 1s1. මෙතන මේ 1s1 කියලා කියන්නේ හරිද? එක ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝනයක් පමණක් පවතින අවස්ථාවක්නේ. එතකොට හයිඩ්‍රජන් පරමාණු දෙකක් අපි මේ විදිහට නිරූපණය කරොතින් මේ හයිඩ්‍රජන් පරමාණුවට එක ව්‍යුග්ම S කාක්ෂිකයක් තියෙනවා. මේ හයිඩ්‍රජන් පරමාණුවටත් එක ව්‍යුග්ම S කාක්ෂිකයක් තියෙනවා. දැන් බන්ධනයක් හදන්න ඕන නම් මේ පරමාණුක කාක්ෂික දෙක එක මත එක සමපාත විය යුතුයි. ඔය ඕකට තමයි අපි අතිච්ඡාදනය කියලා ටිකක් බර වචනයක් දෙන්නේ. හරිද? මේ ව්‍යුග්ම S කාක්ෂිකයයි මේ ව්‍යුග්ම S කාක්ෂිකයයි එක මත එක සමපාත වුණහම යුග්ම කාක්ෂිකයක් බවට පත් වෙනවා. හරිද? යුග්ම කාක්ෂිකයක් බවට පත් වුණාට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන දෙක දැන් මේ පරමාණු දෙකටම අයිති. හරිද? ඒතර හයිඩ්‍රජන් පරමාණු දෙක අතර අපිට සිග්ම බන්ධනයක් ඇති වුණා කියලා මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. තේරුණාද? හරි. එතකොට ළමයි දැන් මේ කාරණේ හොඳින් තේරුම් ගන්න. සිග්ම බන්ධනයක් ඇතිවීමට නම් පරමාණු දෙකක් අතර පරමාණුක කාක්ෂික රේඛීය ලෙස අතිච්ඡාදනය විය යුතුය. මොකක්ද ඔය රේඛීය අතිච්ඡාදනය කියලා කියන්නේ? පරමාණු දෙකක පරමාණුක කාක්ෂික අතිච්ඡාදනය වෙන්නේ පරමාණු දෙකේ න්‍යෂ්ටි දෙක පවතින රේඛාවේම නම් අපි හඳුන්වන්නේ එක රේඛීය අතිච්ඡාදනයක් කියලා. හරිද? අනෙක් කතාව තමයි රේඛීය අතිච්ඡාදනයකින් සෑම අවස්ථාවකම ඇති වෙන්නේ මොන බන්ධනද? සිග්ම බන්ධන. අන්න ඔය කාරණය මතක තියාගන්න. පැහැදිලිද? හරි. දැන් අපි ළමයි බලමු සිග්ම බන්ධන ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර මොනවද කියන එක ගැන. හරි. ළමයි දැන් අපි බලමු සිග්ම බන්ධන ඇති වෙන්න පුළුවන් ආකාර. හරිද? මම සරලව කියන්නම්. සිග්ම බන්ධන ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. එකක් තමයි S කාක්ෂික දෙකක් රේඛීය ලෙස අතිච්ඡාදනයෙන්. ඊළඟ ආකාරය තමයි S සහ P කාක්ෂික දෙකක් රේඛීය ලෙස අතිච්ඡාදනයෙන්. අන්තිමට P කාක්ෂික දෙකක් රේඛීය ලෙස අතිච්ඡාදනයෙන්ද සිග්ම බන්ධන ඇති වෙන්න පුළුවන්. අපි දැන් ඉස්සෙල්ලාම බලමු S කාක්ෂික දෙකක් සිදු කරන රේඛීය අතිච්ඡාදනය මොන වගේද කියලා සහ කොහොමද එතනදී සිග්ම බන්ධනයක් ඇති වුනේ කියලා. හරිද? මෙහෙමයි. මේක තේරුම් ගන්න පුළුවන් හොඳම උදාහරණය තමයි ළමයි හයිඩ්‍රජන් අණුව. හයිඩ්‍රජන් අණුවේදී හයිඩ්‍රජන් පරමාණු දෙක අතර මේ විදිහේ සිග්ම බන්ධනයක් තියෙනවා. අපිට ඕක කෙටි ඉරකින් නිරූපණය කරන්න පුළුවන්. දැන් හයිඩ්‍රජන් පරමාණුවකට අදාළ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙන්නේ 1s1ය
1s1 කියලා කියන්නේ එක ව්‍යුග්ම කාක්ෂිකයක් පමණක් පවතින අවස්ථාවක් කියන එක අපි දන්නවනේ. හරිද? අනිත් එක තමයි S කාක්ෂිකයක් මොන හැඩතිද? S කාක්ෂිකයක් ත්‍රිමාණීය ගෝලාකාර හැඩති. එහෙනම් ළමයි මේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවට අදාළ න්‍යෂ්ටිය නම්. හරිද? right ත්‍රිමාණීය ගෝලාකාර ස්වරූපයෙන් හයිඩ්‍රජන් පරමාණුවක් ඇන්දොතින් එයාගේ වියුග්ම ඉලෙක්ට්‍රෝනය මම මෙහෙම නිරූපණය කරන්නම්. ඔය විදිහටම ළමයි තව හයිඩ්‍රජන් පරමාණුක න්‍යෂ්ටිය මම මෙතනින් දාන්නම්. එයාගේ S කාක්ෂිකයේ ත්‍රිමාණීය ගෝලාකාරයි. මේ තියෙන්නේ එයාගේ වියුග්ම 1s1 එක. දැන් සිදුවිය යුතු දේ මෙන්න මේකයි. මේ හයිඩ්‍රජන් පරමාණු දෙක අතර බන්ධනයක් ඇතිවීමට නම් මේ 1s1 කාක්ෂිකයයි මේ 1s1 කාක්ෂිකයයි එකිනෙකින් අතිච්ඡාදනය විය යුතුය. හරිද? රේඛීය අතිච්ඡාදනයක් වීමට නම් එකී අතිච්ඡාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්න ඕන මේ පරමාණු දෙකේ න්‍යෂ්ටි දෙක පවතින රේඛාවේ විය යුතුය. එහෙනම් අපි මීට එහා පැත්තෙන් රේඛීය ලෙස අතිච්ඡාදනය වෙන විදිහ බලමු. එහෙනම් මේ තියෙන්නේ මේ හයිඩ්‍රජන් පරමාණුවේ න්‍යෂ්ටිය නම් මේ තියෙන්නේ යාගේ පරමාණුක සීමාව නම් මේ තියෙන්නේ ඒ හයිඩ්‍රජන් පරමාණුවෙන් ලැබිච්ච ඉලෙක්ට්‍රෝනය කියලා හිතන්න. හරිද? ඊළඟට අනෙක් හයිඩ්‍රජන් පරමාණුවේ න්‍යෂ්ටිය මම මෙතනින් අදින්නම්. හරිද? එයාට අදාළව මේ තියෙන්නේ එයාගේ පරමාණුක සීමාව මම න්‍යෂ්ටිය මෙතනින් දාන්නම්. හරිද? මේ තියෙන්නේ ඒ හයිඩ්‍රජන් පරමාණුවෙන් ලැබිච්ච ඉලෙක්ට්‍රෝනය කියලා හිතන්න. දැන් උනේ මොකක්ද? උනේ හයිඩ්‍රජන් පරමාණු දෙකෙන්ම ලැබුණු 1s1 කියන වියුග්ම ඉලෙක්ට්‍රෝන දෙක එකිනෙකින් අතිච්ඡාදනය වුණේ හයිඩ්‍රජන් පරමාණු දෙකේම න්‍යෂ්ටි පැවතුණු රේඛාවේය. එහෙනම් මේ කාක්ෂික අතිච්ඡාදන ක්‍රියාවලිය පරමාණු දෙකේම න්‍යෂ්ටි පවතින රේඛාවේ සිදුවෙච්ච නිසා මේක දැන් අපි හඳුන්වන්නේ මොන අතිච්ඡාදනයක් කියලාද? රේඛීය අතිච්ඡාදනයක් කියලා. එහෙනම් මෙතනදී ඇතිවෙච්ච බන්ධනය අපි හඳුන්වන්නේ මොන බන්ධනයක් කියලාද? සිග්මා බන්ධනයක් කියලා. එහෙනම් ළමයි හයිඩ්‍රජන් පරමාණු දෙක අතර ඇතිවෙච්ච බන්ධනය අපිට මේ විදිහේ කෙටි ඉරකින් නිරූපණය කරන්න පුළුවන්. හරිද? හරි. තාම ළමයි වැඩේ ඉවර නෑ. තව චූටි දෙයක් තියෙනවා කියලා දෙන්න. අණුක කාක්ෂිකය කියලා දෙයක් තියෙනවා. මොකක්ද? අණුක කාක්ෂිකය. හරිද? මේ අණුක කාක්ෂිකය කියලා කියන්නේ පරමාණු දෙකක් අතර බන්ධනයකට අදාළ ඉලෙක්ට්‍රෝන ත්‍රිමාණීය අවකාශය තුල හරිද නිරූපණය කිරීම නිරූපණය කරන ආකාරය අපි හඳුන්වනවා අණුක කාක්ෂිකය කියලා. දැන් ළමයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙනවනේ. මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ හයිඩ්‍රජන් පරමාණු දෙකටම අයිතිනේ. එහෙනම් මේ බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන දෙක හමුවීමේ වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ මේ පරමාණු දෙකේ න්‍යෂ්ටි දෙක අතර. නැතුව හරි මේ න්‍යෂ්ටියෙන් මේ පැත්තේවත් මේ න්‍යෂ්ටියෙන් අර පැත්තේවත් නෙමෙයි. හරිද? එහෙනම් මේ අණුක කාක්ෂිකය කියන්නේ මොකකටද? බන්ධනයකට අදාළ ඉලෙක්ට්‍රෝන යුගලක් හරි යුගල් කීපයක් හරි. හරිද? ත්‍රිමාණීය අවකාශය තුල නිරූපණය කරනවා අපි කඩඉරි පාවිච්චි කරලා ඒ නිරූපණය කරන ආකාරය තමයි අපි අණුක කාක්ෂිකය කියලා හඳුන්වන්නේ. එතකොට අණුක කාක්ෂිකයකදී අවධානය දෙන්න ඒ බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල හමුවීමේ සම්භාවිතාවයේ වැඩි ප්‍රදේශය විශාල කරලා නිරූපණය කිරීමටත් ඒ බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල හමුවීමේ සම්භාවිතාවය අඩු ප්‍රදේශය කුඩා කඩඉරි මගින් නිරූපණය කිරීමටත්. හරි කරමු බලන්න මේ වෙඩෙත් ළමයි. මේ තියෙන්නේ එක හයිඩ්‍රජන් පරමාණුක න්‍යෂ්ටිය නම් මේ තියෙන්නේ අනෙක් හයිඩ්‍රජන් පරමාණුවේ න්‍යෂ්ටිය නම් මේක මේ හරිද? මේ ඉලෙක්ට්‍රෝන යුගල හමුවීමේ වැඩි සම්භාවිතාවයක් තියෙන මෙන්න මේ න්‍යෂ්ටි දෙක අතරනේ. එහෙනම් ඒක ළමයි මෙන්න මේ විදිහේ කඩ ඉරක් මගින්
නිරූපණය කරනවා විශාලව. ඊට පස්සේ ළමයි ඔය ඉලෙක්ට්‍රෝන යුගල හමුවීමේ අඩු සම්භාවිතාවයක් තියෙනවා. මේ න්‍යෂ්ටියෙන් මේ පැත්තේ වගේම මේ න්‍යෂ්ටියෙන් මෙන්න මේ පැත්තේ. මෙතනින් අපිට දාන්න පුළුවන් බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල යුග්මයක් ලෙස. මේ සටහන අපි හඳුන්වන්නේ මොකක් කියලාද? අණුක කාක්ෂිකය කියලා. අනෙක් වැදගත්ම දේ තමයි ළමයි අපේ A level syllabus එකේදී අණුක කාක්ෂික නිරූපණය කිරීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මේක මෙහෙම දෙයක් තියෙනවා කියන එක දැනගන්න. මේක අඳින්න මහන්සි වෙන්න හදන්න එපා. හරිද? අණුක කාක්ෂිකයක් තියෙනවයි කියන එක විතරක් මතක තියාගන්න. right? හරි එහෙනම් සිග්මා බන්ධනයක් ඇති වෙන්න පුළුවන් ආකාර තුනෙන් එකක් අපි කතා කරා. මොකක්ද? පරමාණු දෙකක S කාක්ෂික දෙකක් රේඛීය ලෙස අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධන ඇතිවිය හැක. මොකක්ද ළමයි රේඛීය අතිච්ඡාදනය කියලා කියන්නේ? අතිච්ඡාදනය වන්නා වූ පරමාණුක කාක්ෂික ඒ පිහිටන්නේ පරමාණු දෙකේම න්‍යෂ්ටි පවතින රේඛාවේම නම් අපි හඳුන්වන්නේ ඒක රේඛීය අතිච්ඡාදනයක් කියලා. රේඛීය අතිච්ඡාදනයකින් සෑම විටම ඇති වෙන්නේ මොන බන්ධනද? සිග්මා බන්ධන. අන්නෝක මතක තියාගන්න. හරි ළමයි දැන් අපි බලමු සිග්මා බන්ධන ඇති වෙන්න පුළුවන් දෙවැනි ආකාරය මොකක්ද? S සහ P කාක්ෂික දෙකක් රේඛීය ලෙස අතිච්ඡාදනයෙන්. හරි මේක අපි උදාහරණයකින්ම තේරුම් ගමු. අපි තෝරගමු ළමයි HCl. එතන හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර පවතින්නේ සිග්මා බන්ධනයකි. හරි ඔක්කොටම කලින් අපි බලන්න ඕන හයිඩ්‍රජන් වලයි ක්ලෝරීන් වලයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හයිඩ්‍රජන් කියලා කියන්නේ 1s1. හරිද? ක්ලෝරීන් කියලා කියන්නේ 1s2 2s2 2p6 3s1 සහ 3p5 කියලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් තියෙන පරමාණුවක්. 3p5 නම් ළමයි P උපශක්ති මට්ටමේ කාක්ෂික 3 තුල ඉලෙක්ට්‍රෝන 1යි 2යි 3යි 4යි 5යි එක වියුග්ම P කාක්ෂිකයක් තියෙනවා. මොකක්ද තියෙන්නේ? වියුග්ම P කාක්ෂිකයක්. ළමයි P කාක්ෂිකයක හැඩය මොන වගේද? ත්‍රිමාණීය ඩම්බෙල් ආකාරයි. හරිද? එහෙනම් මෙන්න P කාක්ෂිකයක හැඩය ඕක ත්‍රිමාණීය ඩම්බෙල් ආකාරයි. ඔතන තියෙන වියුග්ම ඉලෙක්ට්‍රෝනය මම මෙහෙම නිරූපණය කරන්නම්. හයිඩ්‍රජන් වලට આવොත් 1s S කාක්ෂිකයක් ත්‍රිමාණීය ගෝලාකාරයි. මේ තියෙන හයිඩ්‍රජන්ගේ න්‍යෂ්ටිය නම් එයාගේ වියුග්ම ඉලෙක්ට්‍රෝනය මම මෙහෙම නිරූපණය කරන්නම්. දැන් වෙන්න යන්නේ හයිඩ්‍රජන්ගේ 1s1 ඉලෙක්ට්‍රෝනයයි ක්ලෝරින්ගේ 3p5 වල මේ වියුග්මයයි රේඛීය ලෙස අතිච්ඡාදනය වෙලා හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර බන්ධනයක් හදන්න යන්නේ. පැහැදිලිද? right. එහෙනම් හිතන්න මෙන්න මෙහෙම. මම මෙතනින් අඳිනවා හයිඩ්‍රජන් පරමාණුව. හරිද? මේ තියෙන යාගේ න්‍යෂ්ටිය, මේ තියෙන යාගේ වියුග්ම ඉලෙක්ට්‍රෝනය. හරිද? මෙතනින් අඳිනවා ක්ලෝරින් පරමාණුවේ මෙන්න මේ P වියුග්ම P කාක්ෂිකය විතරක්. ඒ වියුග්ම P කාක්ෂිකය මම මේ විදිහට ළමයි තිරස් වදින්නම්කෝ. එයාගේ වියුග්ම P ඉලෙක්ට්‍රෝනය මම මෙතනින් දාන්නම්. දැන් වෙන්න යන්නේ හයිඩ්‍රජන්ගේ 1s1 වියුග්මයයි ක්ලෝරින්ගේ 3p5 වල 5 වියුග්මයයි හරි රේඛීය ලෙස අතිච්ඡාදනය වෙලා හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර සිග්මා බන්ධනයක් ඇතිවීම. right. එහෙනම් වෙන්නේ මෙහෙම දෙයක්. හයිඩ්‍රජන් පරමාණුයේ න්‍යෂ්ටිය මම මෙහෙම ඇන්දොත් මේ තියෙන්නේ හයිඩ්‍රජන් වලින් ලැබෙන ඉලෙක්ට්‍රෝනය. හරිද? ඊළඟට ක්ලෝරින් වලින් ලැබෙන ඉලෙක්ට්‍රෝනය මේක නම් ඒ ක්ලෝරින්ගේ P උපශක්ති මට්ටමේ P කාක්ෂිකයක තමයි ඒ ඉලෙක්ට්‍රෝනය තිබුණේ. ඒක අපිට මෙහෙම අඳින්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් මේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුව, මේ තියෙන්නේ ක්ලෝරීන් වල 3p5 වල 5 වියුග්මය. දැන් උනේ මොකක්ද? මෙන්න මේ කාක්ෂික අතිච්ඡාදනය කියන ක්‍රියාවලිය සිද්ධ වුණේ පරමාණු දෙකේම න්‍යෂ්ටි පැවතුණු රේඛාවේ. ඒ නිසා මේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ රේඛීය අතිච්ඡාදනයක් කියලා. එහෙමනම් හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර මේ ඇති උනේ මොන ආකාරයේ බන්ධනයක්ද? සිග්මා බන්ධනයක්. හරිද? අපිට ඕක ළමයි හයිඩ්‍රජන් සහ ක්ලෝරින් අතර මේ විදිහේ කෙටි ඉරකින් නිරූපණය කරන්න පුළුවන්.
පැහැදිලිද? මේට අදාළවත් ළමයි අණුක කාක්ෂිකයක් අඳින්න පුළුවන්. හරි. ඔය අණුක කාක්ෂිකය අඳිනවා කියන ක්‍රියාවලිය අපේ සිලබස් එකේදී අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. හැබැයි එහෙම දෙයක් තියෙනවා කියන එක මතක තියාගන්න. මේ තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණුවේ න්‍යෂ්ටිය නම් මේ තියෙන්නේ ක්ලෝරින් පරමාණුවේ න්‍යෂ්ටිය නම් ඔය ඉලෙක්ට්‍රෝන දෙක හමුවීමේ වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ මේ න්‍යෂ්ටි දෙක අතරයි. හරිද? ඊළඟට මේ S කාක්ෂිකයේ ත්‍රිමාණීය ගෝලාකාර නිසා මේ ප්‍රදේශයේ ගෝලාකාර ලෙසත් හරිද? ඊළඟට මේ ප්‍රදේශය ඩම්බෙලාකාර ලෙසත් අපිට නිරූපණය කරන්න පුළුවන් මේ තියෙන්නේ බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල. හරි? නම් මෙතනින් හයිඩ්‍රජන් පරමාණුවද මෙතනින් ක්ලෝරින් පරමාණුවද අපිට නිරූපණය කරන්න පුළුවන්. රයිට්. එහෙනම් සිග්මා බන්ධනයක් ඇති වෙන්න පුළුවන්. දෙවෙනි ආකාරය මොකක්ද? S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් රේඛීය ලෙස අතිච්ඡාදනය වෙලා සිග්මා බන්ධනයක් ඇති විය හැක. පැහැදිලිද? හරි. අපි දැන් බලමු ළමයි P කාක්ෂික දෙකක් රේඛීය අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනයක් හදන විදිහ. හරිද? අපි උදාහරණයක් විදිහට තෝරගමු ළමයි ක්ලෝරින් අණුව. ඔය ක්ලෝරින් අණුවේදී ක්ලෝරින් පරමාණු දෙක අතර පවතින්නේ මේ විදිහේ සිග්මා බන්ධනයක්ය. හරි. එතකොට ක්ලෝරින්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගත්තොත් 1s2 2s2 2p6 සහ 3s2 3p5 වෙනවා. 3p5 වල p උපශක්ති මට්ටම ගත්තොත් කාක්ෂික 3ක් තියෙනවා. ඔය කාක්ෂික තුනේ යුග්ම දෙකකුයි එක p වියුග්ම කාක්ෂිකයකුයි තියෙනවා. එහෙනම් ඔය වියුග්ම කාක්ෂිකය අපිට පුළුවන් ළමයි මෙන්න මේ විදිහට නිරූපණය කරන්න. තේරුණාද කියපු දේ? රයිට්. දැන් වෙන්න යන්නේ මෙහෙම දෙයක්. හරි. මම එක ක්ලෝරින් පරමාණුවක p වියුග්ම p කාක්ෂිකය මේ විදිහට නිරූපණය කරන්නම් තිරස් ලෙස. වියුග්ම ඉලෙක්ට්‍රෝනය එක ක්ලෝරින් කෙනෙක්ගේ. අනෙක් ක්ලෝරින් පරමාණුවේ වියුග්ම p කාක්ෂිකයත් මේ විදිහට නිරූපණය කරන්නම්. රයිට්. දැන් මේ දෙන්නම ත්‍රිමාණීය ඩම්බෙලාකාරයි. දැන් හදන්න යන්නේ මොකක්ද? සිග්මා බන්ධනයක්. සිග්මා බන්ධනයක් හැදෙන්නේ කොහොමද? රේඛීය අතිච්ඡාදනයෙන්. රේඛීය අතිච්ඡාදනයක් කියන්නේ මොකක්ද? කියන්න. රේඛීය අතිච්ඡාදනයක් කියලා කියන්නේ කාක්ෂික අතිච්ඡාදනය න්‍යෂ්ටි පවතින රේඛාවෙම සිදුවේ නම් එය රේඛීය අතිච්ඡාදනයකි. එහෙනම් වෙන්න ඕන ක්ලෝරින් පරමාණුවේ මේ වියුග්ම p කාක්ෂිකයයි මේ ක්ලෝරින් පරමාණුවේ මේ වියුග්ම කාක්ෂිකයයි දෙන්නා යුග්ම කාක්ෂිකයක් බවට පත් වෙන්න ඕන න්‍යෂ්ටි දෙක පවතුණු රේඛාවෙම. පැහැදිලිද? රයිට්. එහෙනම් මේ තියෙන්නේ එක ක්ලෝරින් පරමාණුවක න්‍යෂ්ටිය නම් රයිට් මේ තියෙන්නේ යාගේ කාක්ෂිකය. ඊළඟට මෙතනින් දැම්මා මේ ක්ලෝරින් පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය මේ ක්ලෝරින් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝනයෙන් අනිවාර්යයෙන්ම ඊට ප්‍රතිවිරුද්ධ අතර තියෙන්න ඕන. හරි. මේ තියෙන්නේ ඊට අදාළ p වියුග්ම කාක්ෂිකය. එහෙනම් මෙන්න එක ක්ලෝරින් පරමාණුවක් මෙන්න තව ක්ලෝරින් පරමාණුවක් මෙන්න අතිච්ඡාදනය වුණු ඉලෙක්ට්‍රෝන යුගල ඔය ඉලෙක්ට්‍රෝන යුගල පවතින්නේ න්‍යෂ්ටි පවතුණු රේඛාවෙමයි. හරිද? මේක අපි දැන් හඳුන්වන්නේ සිග්මා බන්ධනයක් කියලා. පැහැදිලිද? දැන් අපිට ඕක නිරූපණය කරන්න පුළුවන් ක්ලෝරින් පරමාණු දෙක අතර මේ විදිහේ කෙටි ඉරකින්. අනෙක් කතාව හරිද ළමයි? අනෙක් කතාව තමයි මේ පරමාණු දෙකේ න්‍යෂ්ටි දෙක සලකමින් අපිට අණුක කාක්ෂිකය ගොඩනගන්නත් පුළුවන්. මේ බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල හමුවීමේ වැඩි සම්භාවිතාවයක් තියෙන්නේ මේ න්‍යෂ්ටි දෙක අතර. තේරුණානේ? එහෙනම් මේ න්‍යෂ්ටි දෙක අතර හරි ඉලෙක්ට්‍රෝන වලාවේ කඩිර විශාල කරලා අපි නිරූපණය කරමු. හරිද? ඊළඟට අපි මේ පැත්තේ p ඩම්බෙල් ස්වරූපේ එන පරිදිත් මේ පැත්ත p ඩම්බෙල් එන පරිදිත් නිරූපණය කරමු. මේ තියෙන්නේ බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන
යුගල. පැහැදිලිද කියපුද? එහෙනම් මේ තියෙන්නේ ක්ලෝරීන් අණුවේ ක්ලෝරීන් පරමාණු දෙක අතර පවතින සිග්ම බන්ධනයට අදාළ අණුක කාක්ෂිකයයි. පැහැදිලිද? හරි. එහෙනම් කතාව ළමයි සරලව මෙන්න මෙහෙමයි නැවතත්. හරි. සිග්මා බන්ධනයක් ඇති වෙන්නේ රේඛීය අතිච්ඡාදනයකින්ය. හරිද? රේඛීය ලෙස අතිච්ඡාදනය වෙන්න පුළුවන් ප්‍රධානාකාර තුනක් තියෙනවා. මොනවද ඒ? SS රේඛීය අතිච්ඡාදනය වෙන්න පුළුවන්, SP රේඛීය ලෙස අතිච්ඡාදනය වෙන්න පුළුවන්, PP රේඛීය ලෙස අතිච්ඡාදනය වෙන්න පුළුවන්. පැහැදිලිද? රේඛීය අතිච්ඡාදනයක් කියලා කියන්නේ මොකකටද? පරමාණු දෙකක පරමාණුක කාක්ෂික අතිච්ඡාදනය වෙන්නේ ඒ පරමාණු දෙකේ න්‍යෂ්ටි පවතින රේඛාවෙම නම් අපි හඳුන්වනවා මොන අතිච්ඡාදනයක් කියලාද? රේඛීය අතිච්ඡාදනයක් කියලා. පැහැදිලිද කියපුදේ? රයිට්? හරි. එහෙමනම් ළමයි දැන් අපි මේ වෙද්දී සිග්මා බන්ධනයක් හැදෙන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් ගැන කතා කරා. හරිද? දැන් අපි බලමු ෆයි බන්ධනයක් හැදෙන්නේ කොහොමද කියන එක ගැන. හරි ළමයි දැන් අපි බලමු ෆයි බන්ධන ඇතිවන ආකාරය. හරිද? මෙන්න මෙහෙමයි. ෆයි බන්ධනයක් ඇති වෙන්නේ පාර්ශ්වික අතිච්ඡාදනයකින්ය. මොකකින්ද? පාර්ශ්වික අතිච්ඡාදනයකින්. ඊළඟ ප්‍රශ්නේ වෙන්න ඕනේ එහෙනම් මොකද්ද මේ පාර්ශ්වික අතිච්ඡාදනය කියන එකනේ? පාර්ශ්වික අතිච්ඡාදනයක් කියන්නේ පරමාණු දෙකක පරමාණුක කාක්ෂික අතිච්ඡාදනය වීම සිද්ධ වෙන්නේ පරමාණු දෙකේ න්‍යෂ්ටි පවතින රේඛාවෙන් පාර්ශ්වික ලෙස නම්, ඒ කියන්නේ පරිබාහිරව නම් අපි හඳුන්වනවා එවන් අතිච්ඡාදනයක් පාර්ශ්වික අතිච්ඡාදනයක් කියලා. එහෙනම් පරමාණු දෙකක් අතර සිදුවන අතිච්ඡාදන ක්‍රියාවලිය පාර්ශ්වික අතිච්ඡාදනයක් වේ නම් ඉන් සෑම අවස්ථාවකම ඇති වෙන්නේ ෆයි බන්ධනයක්. ඔය කාරණේ ළමයි හොඳින් මතක තියාගන්න. තේරුණාද? දැන් ළමයි අපි ෆයි බන්ධනයක් හැදෙන විදිහ ළමයි තේරුම් ගමු. හිතන්න මම මේ අඳින්නේ හරි පරමාණුවක පී කාක්ෂිකයක් මේ තියෙන්නේ ඊට අදාළ වියුග්ම ඉලෙක්ට්‍රෝනයක්. හරිද? මේ තියෙන්නේ තවත් පරමාණුවක පී කාක්ෂිකයක්, මේ තියෙන්නේ ඊට අදාළ වියුග්ම ඉලෙක්ට්‍රෝනය. දැන් සිද්ධ වෙන්න යන්නේ මේ පරමාණු දෙකේ රයිට් මේ පරමාණු දෙකේ වියුග්ම පී කාක්ෂික දෙක පාර්ශ්වික ලෙස අතිච්ඡාදනය වෙනවා. ඒ කියන්නේ න්‍යෂ්ටි පවතින රේඛාවෙන් පරිබාහිරව, ඒ කියන්නේ මේ උඩදී. තේරුණාද? එහෙනම් ළමයි මේ තියෙන්නේ එක පරමාණුවක න්‍යෂ්ටියක්, මේ තියෙන්නේ යාගේ පී කාක්ෂිකය, මේ තියෙන්නේ අනෙක් පරමාණුවේ න්‍යෂ්ටිය. හරි කාක්ෂික අතිච්ඡාදන ක්‍රියාවලිය සිද්ධ වුණා. එහෙනම් මේ වියුග්මයයි කියන ඉලෙක්ට්‍රෝන යුගල දැන් න්‍යෂ්ටි පවතින රේඛාවෙන් පරිබාහිරව අතිච්ඡාදනය වෙලා තියෙනවා. එතන මෙන්න ළමයි න්‍යෂ්ටි පැවතිච්ච රේඛාව. එහෙනම් අතිච්ඡාදන ක්‍රියාවලිය සිද්ධ වුණේ න්‍යෂ්ටි පවතින රේඛාවෙන් පරිබාහිරව නිසා හරි අපි හඳුන්වන්නේ මේක පාර්ශ්වික අතිච්ඡාදනයක් කියලා. පාර්ශ්වික අතිච්ඡාදනයකින් සෑම අවස්ථාවකම හැදෙන්නේ මොන බන්ධනයක්ද? ෆයි බන්ධනයක්. අන්න ඕක ළමයි හොඳින් මතක තියාගන්න. රයිට්? දැන් මීට අදාළ අණුක කාක්ෂිකය ගොඩ නැගුවොතින් පරමාණු දෙකේ න්‍යෂ්ටි දෙක අපි ළමයි මෙතනින් නිරූපණය කළොතින් පැහැදිලිද? මේ ඉලෙක්ට්‍රෝන යුගල හරි න්‍යෂ්ටි දෙකට පරිබාහිරව මෙන්න මේ ප්‍රදේශයේදී හම්බ වෙන්නත් පුළුවන්. ඔය ඉලෙක්ට්‍රෝන යුගල ඕන්නම් මෙතනින් මෙන්න මේ පැත්තේ හම්බ වෙන්නත් පුළුවන්. හරිද? එහෙනම් මේ ෆයි බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල න්‍යෂ්ටි දෙකෙන් පරිබාහිරව න්‍යෂ්ටි දෙකට ඉහළ ප්‍රදේශයක මේ විදිහේ කලාපයකදී හම්බ වෙන්න පුළුවන්. ඒ වගේමයි න්‍යෂ්ටි දෙකට පහළ මේ වගේ ප්‍රදේශයකදී හම්බ වෙන්න පුළුවන්. හරිද? තේරුණාද ඔයගලන්ට කියපුවා? එහෙනම් මේ තියෙන්නේ ෆයි බන්ධනයකට අදාළ කාක්ෂික සටහනයි. පැහැදිලිද? රයිට්. එහෙනම් සරලව මතක තියාගන්න නැවතත්
ෆයි බන්ධනයක් ඇතිවීමට නම් අනිවාර්යෙන්ම පාර්ශ්වික අතිච්ඡාදනයක් සිදු විය යුතුයි. පාර්ශ්වික අතිච්ඡාදනයක් සිද්ධ කරන්න නම් අනිවාර්යෙන්ම ව්‍යුග්ම පීකාක්ෂික දෙකක් සහභාගී විය යුතුයි. හරිද? මොකක්ද එහෙනම් ඔය කියන පාර්ශ්වික අතිච්ඡාදනය? පාර්ශ්වික අතිච්ඡාදනයක් කියන්නේ කාක්ෂික අතිච්ඡාදන ක්‍රියාවලිය සිදුවන්නේ පරමාණු දෙකේ න්‍යෂ්ටි පවතින රේඛාවෙන් පරිබාහිරව නම් අපි හඳුන්වනවා එම අතිච්ඡාදන ක්‍රියාවලිය පාර්ශ්වික අතිච්ඡාදනයක් කියලා. පාර්ශ්වික අතිච්ඡාදනයකින් සෑම අවස්ථාවකම ඇති වෙන්නේ ෆයි බන්ධනයක් කියන එක මතක තියාගන්න. පැහැදිලිද ඔයගලන්ට කියපු දේ? හරි. දැන් ළමයි අපි එහෙමනම් සිග්මා බන්ධනයක බන්ධන ශක්තියත් ෆයි බන්ධනයක බන්ධන ශක්තියත් කියන ওই දෙක සංසන්දනය කරමු. හරි. ළමයි දැන් අපි එහෙනම් සිග්මා බන්ධනයකත් ෆයි බන්ධනයකත් බන්ධන ශක්තිය සංසන්දනය කරමු. මෙහෙමයි. දැන් සිග්මා බන්ධනයක් ඇති වෙන්නේ රේඛීය අතිච්ඡාදනයකින්නේ. රේඛීය අතිච්ඡාදනයක් කියන්නේ අතිච්ඡාදනය වුණු ඉලෙක්ට්‍රෝන යුගල තියෙන්න ඕන න්‍යෂ්ටි දෙක පැවතිච්ච රේඛාවේමයි. ඔන්න සිග්මා බන්ධනය. හරි. ෆයි බන්ධනයක් ගත්තොත් ළමයි ෆයි බන්ධනයකදී පරමාණු දෙකේ න්‍යෂ්ටි පවතින රේඛාවෙන් පරිබාහිරව මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුගල තියෙන්න ඕන. ඕක අපි හඳුන්වන්නේ ෆයි බන්ධනයක් කියලා. දැන් ළමයි මෙන්න මේ බන්ධනය කියලා මේ බන්ධනය හරිද? ඇත්තටම ඇති වෙන්නේ මේ න්‍යෂ්ටිය විසින් මේ ඉලෙක්ට්‍රෝන කෙරෙහි න්‍යෂ්ටික ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක කරනවා. මේ න්‍යෂ්ටියත් මේ ඉලෙක්ට්‍රෝනය කෙරෙහි න්‍යෂ්ටික ආකර්ෂණ බලයක් ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ දෙන්න අතර විද්‍යුත් ආකර්ෂණ බලයක් ඇති වෙනවා. පැහැදිලිද? මැද්දට පැනපු ඉලෙක්ට්‍රෝනය නිසා. හරිද? එතකොට දැන් මගේ ප්‍රශ්නේ මෙන්න මේකයි. හරිද? වඩාත් වැඩි විද්‍යුත් ආකර්ෂණ බලයක් ඇති වෙන්නේ සිග්මා බන්ධනයකදීද ෆයි බන්ධනයකදීද? ඔයගොල්ලෝ හොඳින් හිතලා කල්පනා කරන්න. දැන් විද්‍යුත් ආකර්ෂණ බලයක් හදාගන්න නම් ළමයි ලේසිම දේ තමයි ඒ විජාතීය ආරෝපණ ඒක රේඛීයව පිහිටීම. දැන් අතෙන්ට ගියාම න්‍යෂ්ටි දෙක නම් හරි අවුලක් නැහැ, රේඛීයව ඉන්නවා. හැබැයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ පරිබාහිරව. එතකොට මේ ඉලෙක්ට්‍රෝන යුගල කෙරෙහි මේ න්‍යෂ්ටි විසින් ධන ආකර්ෂණයක් ඇති කරනවා. මේ ඉලෙක්ට්‍රෝන යුගල කෙරෙහි මේ න්‍යෂ්ටිය විසිනුත් ධන ආකර්ෂණ බලයක් ඇති කරනවා. ඔය ධන ආකර්ෂණ බලය නිසා තමයි ෆයි බන්ධනය කියන එක ඇති උනේ. තේරුණාද? හැබැයි මෙතන මේ ඉලෙක්ට්‍රෝන යුගල න්‍යෂ්ටි පවතින රේඛාවේ පිහිටියේ නැහැ. ඒ නිසා ළමයි මෙතනදී ඇතිවන විද්‍යුත් ආකර්ෂණ බලයේ ප්‍රබලතාව සිග්මා බන්ධනයකට වඩා අඩුයි. තවත් සරල සිංහලෙන් කිව්වොතින් සිග්මා බන්ධනයකට වඩා ෆයි බන්ධනයක සිග්මා බන්ධනයකට වඩා ෆයි බන්ධනයක බන්ධන ශක්තිය කියන එක ළමයි අඩුයි. අන්න ඔය කාරණය හොඳින් මතක තියාගන්න. එහෙනම් සිග්මා බන්ධනයක ශක්තියත් ෆයි බන්ධනයක ශක්තියත් අපි වෙන වෙනම තියලා සංසන්දනය කළොතින් වඩාත් ඉහළ ශක්තියක් ගැබ්ව පවතින්නේ සිග්මා බන්ධනයකයි. හේතුව සිග්මා බන්ධන ඇති වෙන්නේ රේඛීය අතිච්ඡාදනයකින්ය. හරිද? එහි ඊට අදාළ ඉලෙක්ට්‍රෝන යුගල පරමාණු දෙකේම න්‍යෂ්ටි පවතින රේඛාවේ පිහිටන වාය. මේ නිසා න්‍යෂ්ටිත් පරමාණු දෙකේ න්‍යෂ්ටි සහ බන්ධනයට අදාළ ඉලෙක්ට්‍රෝන යුගලත් අතර පහසුවෙන් විද්‍යුත් ආකර්ෂණ බල හදාගන්න හැකියාවක් ලැබෙනවා. පැහැදිලිද? එම හැකියාව ෆයි බන්ධනයකට වඩා ප්‍රබලයි. මේ නිසා සිග්මා බන්ධනයක බන්ධන ශක්තිය ෆයි බන්ධනයක බන්ධන ශක්තියට වඩා වැඩි කියන එක හොඳින් මතක තියාගන්න. පැහැදිලිද? එහෙනම් අවසන් සාරාංශය මෙච්චරයි. සිග්මා බන්ධනයක බන්ධන ශක්තිය ෆයි බන්ධනයක බන්ධන ශක්තියට වඩා වැඩි. පැහැදිලිද? හරි ළමයි දැන් අපි බලන්න යන්නේ සංගත බන්ධනයක් ඇතිවන ආකාරය ගැන. හරිද? මෙන්න මෙහෙමයි. ඔය සංගත බන්ධනයට ළමයි අපි දායක බන්ධනයක් කියලාත් කියනවා.
ඕක ඉංග්‍රීසි වලින් ඩේටිව් බොන්ඩ් එකක් කියලාත් කියනවා. හරිද? කතාව සරලව මෙන්න මෙහෙමයි. දායක බන්ධනයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා තියෙන ප්‍රභේදයක. හරිද? එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් හරි ඉලෙක්ට්‍රෝන යුගලක් ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයකට ප්‍රදානය කරලා ඒ ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරලා ඒක ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් බවට පත් කරනවා නම් එම ක්‍රියාවලියේදී ඇතිවෙන බන්ධනය අපි හඳුන්වනවා සංගත බන්ධනයක් කියලා. පැහැදිලිද? හරි. එහෙනම් මම මේක ළම උදාහරණයකින් තවදුරටත් පැහැදිලි කරන්නම් හොඳින් අහගෙන ඉන්න. හරිද? රයිට්. මම මෙන්න මේ විදිහේ අණුවක් අඳින්නම්. හරිද? මේ අණුව තමයි NH3. හරිද? NH3 වලට આવතින් හරි නයිට්‍රජන් වටේ NH බන්ධන තියෙනවා 3ක්. හරිද? මේ නයිට්‍රජන් ගාව තියෙනවා අමතර ඉලෙක්ට්‍රෝන යුගලක්. අපි ওই ඉලෙක්ට්‍රෝන යුගල දැනට හඳුන්වමු එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් කියලා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කියන එක ළමයි ලුයිස් වීහෝල්දී අපි අර්ථ දක්වමු ඉදිරියට. දැන් මෙතන වෙලා තියෙන දේ බලන්න. NH බන්ධනයක් නම් මේවා තනි බන්ධන නම් මේවා අනිවාර්යෙන් සිග්මා බන්ධන වෙන්න ඕන. මේ බන්ධනයක් කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් නේ. එහෙනම් බන්ධන තුනෙන් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් එක්ක ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. එහෙනම් ළමයි දැන් මෙතන නයිට්‍රජන් පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයි. එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකට පත් වෙලා තියෙනවා ඒ නියෝන්ගේ වින්‍යාසය. හරිද? රයිට්. දැන් හිතන්න මෙන්න මෙහෙම රයිට් ළඟින් තියෙනවා කියලා ඇලුමිනියම් ට්‍රයික්ලෝරයිඩ් එක. ඇලුමිනියම් ට්‍රයික්ලෝරයිඩ් අපිට ඕක AlCl3 විදිහට නිරූපණය කරන්න පුළුවන්. දැන් ඇලුමිනියම් වටේ සිග්මා බන්ධන ගණන කීයද ළමයි? 3යි. සිග්මා බන්ධන 3යි නම් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 6ක් තියෙනවා. ඇලුමිනියම් වටේ දැන් තියෙන ඉලෙක්ට්‍රෝන 6යි. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය නැත්නම් 8 සම්පූර්ණ කරගන්න තව ඉලෙක්ට්‍රෝන කීයක් ඇලුමිනියම්ට මදිද? 2ක් මදි. පැහැදිලිද? දැන් AlCl3 වලදී ඇලුමිනියම් වටා ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 6යි. එයාට අෂ්ටකය සම්පූර්ණ කරගන්න තව ඉලෙක්ට්‍රෝන 2ක් අත්‍යවශ්‍යයි. දැන් ඕකට උදව් කරනවා ඇමෝනියාවල නයිට්‍රජන් පරමාණුව. දැන් වෙන්නේ මෙහෙම දෙයක්. ඇමෝනියාවල නයිට්‍රජන් පරමාණුව මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල AlCl3 වල ඇලුමිනියම් පරමාණුවට සම්පූර්ණයෙන්ම ප්‍රදානය කරනවා. පැහැදිලිද? ප්‍රදානය කරාට පස්සේ මේ ඉලෙක්ට්‍රෝන යුගල නයිට්‍රජන් පරමාණුවටත් ඇලුමිනියම් පරමාණුවටත් එක ලෙස අයිති. පැහැදිලිද? රයිට්. එහෙනම් මම ඒක අඳින්නම් මෙතනින් H එක මෙතන N මෙතන H මෙතන. හරිද? නයිට්‍රජන් සහ ඇලුමිනියම් අතර අලුතින් බන්ධනයක් ඇති වුණා. AlCl3 බන්ධන 3 මේ විදිහට තිබුණා. හරිද? දැන් ළමයි මේ ඇතිවෙච්ච අලුත් බන්ධනය සංගත බන්ධනයක් නැත්නම් මොන වගේ බන්ධනයක්ද? දායක බන්ධනයක් වෙනවා. තේරුණාද? එතකොට මේ සංගත බන්ධනයක් ඇතිවීමෙන් හැදෙන අලුත් සංයෝග අපි හඳුන්වන්නේ ළමයි සංගත සංකීර්ණ කියලා. සංගත සංකීර්ණයක් නිරූපණය කරනවා අපි ළමයි සමස්ත ව්‍යුහයම කොටු වරහනකින් වරහන් කළා. පැහැදිලිද? එහෙනම් මේ තියෙන්නේ හරි NH3 සහ AlCl3 සංගත සංකීර්ණය කියලා අපිට මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. හරිද? එහෙනම් ළමයි මේ ඊතලයෙන් අපි නිරූපණය කරේ මොකක්ද? දායක බන්ධනය ඇතිවන ආකාරයයි. හරිද? දැන් අපි එහෙමනම් ආයෙත් දායක බන්ධනය කියන එක ළමයි අර්ථ දක්වමු. හරි. අපි කියන්න ඕන මෙන්න මෙහෙමයි. හරි. යම් සංයෝගයක ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ ප්‍රභේදයක් තියෙනවා. හරිද? මේ ප්‍රභේදය මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තවත් සංයෝගයක ඉලෙක්ට්‍රෝන අෂ්ටකය අසම්පූර්ණ කාක්ෂිකයකට සම්පූර්ණයෙන් ප්‍රදානය කරලා ඒ ඉලෙක්ට්‍රෝන යුගල මේ පරමාණු දෙක අතර පොදුවේ හවුලේ තබා ගනිමින්
ඇති කරන බන්ධනය අපි හඳුන්වනවා සංගත බන්ධනයක් කියලා. තවත් විදිහකින් කිව්වොත් දායක බන්ධනයක් කියලා. හරිද? දැන් මේ දායක බන්ධනය හදන්න ඉලෙක්ට්‍රෝන යුගලම සැපයුවේ කවුද ළමයි? ඉලෙක්ට්‍රෝන දෙකම දුන්නේ නයිට්‍රෝජන් විසින්. ඇලුමිනියම් ඉලෙක්ට්‍රෝන සහභාගී කළේ නෑ මේ වැඩේට. හරිද? එයා කළේ හිස්කාක්ෂිකයක් සහභාගී කරවපු එක විතරයි. හරිද? එහෙනම් දායක බන්ධනයක් ඇති වෙද්දී හරිද පරමාණු දෙකෙන්ම ඉලෙක්ට්‍රෝන සහභාගී වුණේ නැත. අන්නේ කාරණය මතක තියාගන්න. එක පරමාණුවක තිබුණු ඉලෙක්ට්‍රෝන යුගලක් ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයකට දීලා එම ඉලෙක්ට්‍රෝන යුගල ඒ පරමාණු දෙක අතර පොදුවේ හවුලේ තියාගත්තා. ඒ ආකාරයෙන් ඇතිවන බන්ධනයට අපි කිව්වා සංගත බන්ධනයක් හෙවත් දායක බන්ධනයක් කියලා. අනෙක් කතාව තමයි සංගත බන්ධන වලින් හැදෙන අලුත් ව්‍යුහ අපි හඳුන්වනවා සංගත සංකීර්ණ කියලා. සංගත සංකීර්ණයක් නිරූපණය කරද්දී සැලකිලිමත් වන්න එම සංයෝගය එම ව්‍යුහය කොටු වරහණක් තුල නිරූපණය කරන්න. පැහැදිලිද ඔයගලන්ට කියපු දේ? අනෙක් කතාව තමයි ළමයි මේ සංගත බන්ධනය කියලා කිව්වහම ළමයි මේ සංගත බන්ධනය හරිද සිග්ම බන්ධනයක්ම තමයි. මේ සංගත බන්ධනයක ලක්ෂණ ගත්තොතින් 99.999%ක්ම සංගත බන්ධනයක ලක්ෂණ සාමාන්‍ය සිග්මා සහ සංවිෂ බන්ධනයකට අදාළයි. හරිද? එතකොට එහෙනම් සාමාන්‍ය සහ සංවිෂ බන්ධනයකින් සංගත බන්ධනයක් වෙනස් වෙන්නේ හැදෙන විදිහ මත විතරයි. හැදුනට පස්සේ මෙන්න මේ බන්ධනය දායක බන්ධනයක් කියලා අපිට හඳුන ගන්න කිසිම ක්‍රමයක් නෑ ළමයි. හැදුනට පස්සේ තේරුණාද? එහෙනම් සංගත බන්ධනයකත් හරි දායක බන්ධනයකත් සාමාන්‍ය සහ සංවිෂ බන්ධනයකත් අතර තියෙන ප්‍රධාන වෙනස හැදෙන විදිහ විතරයි. හරිද? හැදුනට පස්සේ සංගත බන්ධනයක සාමාන්‍ය ලක්ෂණ සාමාන්‍ය සහ සංවිෂ බන්ධනයක වගේමයි. සංගත බන්ධනයක් හැදුනට පස්සේ හරිද ළමයි මේක දායක බන්ධනයක් කියලා අපිට වෙන්ව හඳුන ගන්න බෑ. අන්නේ කාරණේ ළමයි හොඳින් මතක තියාගන්න. පැහැදිලිද කියපු දේ? හරි. එතකොට අනෙක් කාරණේ තමයි ළමයි මේ විදිහට එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ඉලෙක්ට්‍රෝන ඌන ප්‍රභේදයකට ප්‍රදානය කරන ඇමෝනියා වගේ අණු තියෙනවනේ. හරිද? මේ වගේ අණු අපි හඳුන්වනවා ලුයිස් භෂ්ම කියලා. හරිද? වෙන කෙනෙක්ගේ ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රතිග්‍රහණය කරමින් තමන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරලා තමන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ ස්ථායී තත්වයකට පත් කරගන්න කෙනාව අපි හඳුන්වනවා ලුයිස් අම්ලයක් කියලා. අන්න ඔය කාරණාත් හොඳට මතක තියාගන්න. රයිට්? එහෙනම් දැන් මේ අර්ථ දක්වන්නේ කාවද? ලුයිස් භෂ්මය සහ ලුයිස් අම්ලය කියන කෙනාව. කාටද ළමයි ලුයිස් භෂ්මයක් කියලා කියන්නේ? එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රදානය කළ හැකි ප්‍රභේදයක් ලුයිස් භෂ්මයක් ලෙස හඳුන්වයි. හරිද? එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රභේදයක් ලුයිස් අම්ලයක් ලෙස හඳුන්වයි. අන්න ඔය කාරණේ ළමයි හොඳින් මතක තියාගන්න. හරි. එහෙනම් අපි ළමයි දායක බන්ධන හෙවත් සංගත බන්ධන ඇතිවීම හා සම්බන්ධව තවත් උදාහරණ කීපයකට ගිහිල්ලා මේ කාරණය හොඳින් අවබෝධ කරගමු. හරිද? හරි ළමයි දැන් අපි ඇමෝනියා සහ BF3 අතර සංගත බන්ධනය ඇතිවන විදිහ බලමු. හරිද? ඇමෝනියා අණුව ගත්තොතින් හරි නයිට්‍රජන් වටා NH බන්ධන තුනක් තියෙනවා. මේ NH බන්ධන තුනම සිග්ම බන්ධන. නයිට්‍රජන් ගාව ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන යුගල අපි හඳුන්වන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් කියලා. හරිද? ඊළඟට BF3 ගත්තොත් ළමයි BF3 වලදී බෝරෝන් වටා BF බන්ධන තියෙනවා කොච්චරක්ද? 3ක්. හරිද? ඒක මම මෙහෙම නිරූපණය කරන්න. හරිද? දැන් කතාව මෙන්න මේකයි. මෙතන නයිට්‍රජන් වට ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? මේ බන්ධන තුනෙන් 6යි මේ දෙකත් එක්ක 8යි. නයිට්‍රජන් පරමාණුව වටේ ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා.
හරිද? නයිට්‍රජන්ගේ වින්‍යාසය නියෝන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමානයි. හරිද? අනෙක් කතාව තමයි බෝරෝන් දිහාවට හැරුණොත් බෝරෝන්ගේ වටේ BF බන්ධන 3යි. එක බන්ධනයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් නිසා බන්ධන 3න් ඉලෙක්ට්‍රෝන 6යි. දැන් බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණද? නැත. දැන් බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න උදව් කරන්නේ කවුද? ඇමෝනියා අණුවේ නයිට්‍රජන් ගාව තියෙන මෙන්න මේ කියන එකසර ඉලෙක්ට්‍රෝන යුගල. එහෙනම් නයිට්‍රජන් ගාව තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල බෝරෝන්ට ප්‍රදානය කරනවා. කරලා බෝරෝන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරනවා. එතකොට දැන් ඉලෙක්ට්‍රෝන යුගල සම්පූර්ණයෙන්ම ප්‍රදානය කළේ කවුද? ඇමෝනියා. එහෙනම් ලුයිස් බෂ්මේ වෙන්නේ කවුද? ඇමෝනියා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල සම්පූර්ණයෙන්ම ප්‍රතිග්‍රහණය කරේ කවුද? BF3. එහෙමනම් ලුයිස් අම්ලය ලෙස ක්‍රියා කරන්නේ කවුද? BF3. එහෙනම් මෙහිදී ඇති වෙන අවසන් ප්‍රතිඵලය අපි ඇන්දොතින් හයිඩ්‍රජන් මෙතන නයිට්‍රජන් මෙතන නයිට්‍රජන් වටේ NH බන්ධන 3යි. නයිට්‍රජන් සහ බෝරෝන් අතර පවතිනවා හරිද? BF බන්ධන 3ක් මෙන්න මේ විදිහේ. හරිද? දැන් ඊළඟ දේ තමයි රයිට් මේ සමස්ත ව්‍යුහයම කොටු වරහණක් තුල නිරූපණය කරන්න. හේතුව මොකක්ද? සංගත බන්ධන වලින් හැදෙන සංයෝග අපි හඳුන්වන්නේ සංගත සංකීර්ණ කියලා. සංගත සංකීර්ණ නිරූපණය කරන්න ඕන කොටු වරහණක් තුල. පැහැදිලිද? රයිට්. එහෙනම් මේ කාරණේ තේරුම් ගන්න නයිට්‍රජන් සහ බෝරෝන් අතර දැන් තියෙන බන්ධනය දායක බන්ධනයක් කියලා අපිට හඳුන ගන්න බෑ. හරිද? දායක බන්ධනයක් සාමාන්‍ය සහසංශ බන්ධනයකින් වෙනස් වෙන්නේ හැදෙන විදිහෙන් විතරයි. ඒ කාරණය හොඳින් මතක තියාගන්න. සංගත බන්ධනයක් වුණත් හැදුනට පස්සේ එහි ලක්ෂණ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය සහසංශ බන්ධනයකට සමානයි. පැහැදිලිද? හරි. අපි නම් තවත් උදාහරණයකට ගිහිල්ලා සංගත බන්ධන ඇතිවීම තේරුම් ගමු. හරි ළමයි දැන් අපි ජල අණුව සහ H+ අයනයක් අතර සංගත බන්ධනයක් ඇති වෙන විදිහ තේරුම් ගමු. හරිද? ජල අණුව ගත්තොත් ළමයි ඔක්සිජන් වටේ හරි මේ විදිහට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තියෙනවා OH බන්ධන දෙකක් එක්ක. හරිද? H+ අයනයක් ගත්තොත් ළමයි H+ අයනයක පවතින්නේ 1s බිඳුව කියන ඉලෙක්ට්‍රෝනික වින්‍යාස තත්වයක්. ඒ කියන්නේ එයාගාව තියෙන හිස් කාක්ෂිකයක්. දැන් මේ H+ වලට ඉලෙක්ට්‍රෝන දෙකක් ලැබුණොත් එයා කෙලින්ම පත් වෙන්නේ කාගේ වින්‍යාසය බවටද? හීලියම් කියන ස්ථායි වින්‍යාසය බවට. හීලියම්ගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයට. හරිද? හීලියම් කියන්නේ උච්ච වායුවක් නිසා එයාට පවතින්නේ ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයකි. පැහැදිලිද? හරි. දැන් කතාව සරලව මෙන්න මේකයි ළමයි. හරි. ඔක්සිජන් ගත්තොතින් ඔක්සිජන් වටේ OH බන්ධන දෙකක් තියෙනවාය. හරිද? සහ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක්ද ඇත. හරි. දැන් ඔක්සිජන්ගේ වටේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණද කියලා බලමු. මේ බන්ධනයෙන් බන්ධන දෙකයිනේ. ඉලෙක්ට්‍රෝන 4යි. 4යි 2යි 6යි 6යි මේ 2යි 8යි. ඔක්සිජන් වටා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණයි. පැහැදිලිද? ඊළඟ දේ තමයි ඔක්සිජන් ගාව තියෙන මේ ඉලෙක්ට්‍රෝන යුගල් දෙකෙන් එකක් සම්පූර්ණයෙන්ම ප්‍රදානය කරනවා මෙන්න මේ H+ට. ප්‍රදානය කරලා මේ ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන්ටත් හයිඩ්‍රජන්ටත් පොදුවේ තියාගන්නවා. පැහැදිලිද? දැන් ඉලෙක්ට්‍රෝන යුගලම ප්‍රදානය කළේ කවුද? ජල අණුව විසින්නේ. එහෙනම් ලුයිස් බෂ්මේ ලෙස ක්‍රියා කරන්නේ කවුද? ජල අණුව. මේ ඉලෙක්ට්‍රෝන යුගල සම්පූර්ණයෙන් ප්‍රතිග්‍රහණය කරේ කවුද? H+ ආයනය. හරිද? එයා එහෙමනම් ලුයිස් අම්ලය ලෙස ක්‍රියා කළ යුතුමයි. පැහැදිලිද කියපු දේ? එහෙනම් මීට අදාළ ව්‍යුහය අඳින්න කියලා කිව්වොත් අපි ළමයික මෙහෙම අඳිමු. ඔක්සිජන් ගාව මේ ඉලෙක්ට්‍රෝන යුගල නිරූපණය කරන්නම්. ඊට පස්සේ OH බන්ධන 3ක් මේ විදිහට අඳින්න පුළුවන්. සංගත බන්ධනයකින් හැදුණු සංයෝග අපි හඳුන්වන්නේ සංගත සංකීර්ණ කියලා. මේ තිබ්බ H+ අයනයේ ධන එකක ආරෝපණය කොටු වරහණෙන් එළියෙන් ලියමු. හරිද? මේක අපි ළමයි සාමාන්‍යයෙන් ලියන්නේ H3O+ කියලා.
හරිද? මේක අපි හඳුන්වනවා හයිඩ්‍රෝනියම් අයනය කියලා. හරි. A level කරන ළමයෙක් විදිහට මේකේ නම මතක තියාගන්න H3O+ කියන්නේ කාටද? හයිඩ්‍රෝනියම් අයනය. පැහැදිලිද කියපු දේ? හරි. අපි දැන් බලමු ඇමෝනියා සහ H+ අයනය අතර සංගත බන්ධනය ඇති වෙන විදිහ. හරි. මෙහෙමයි. ඇමෝනියා අණුව මම මේ විදිහට අඳින්නම්. NH බන්ධන 3 සමග නයිට්‍රජන් ගාව ඉලෙක්ට්‍රෝන යුගලත් එක්ක. හරි. H+ අයනය මෙතනින් අඳින්නම්. දැන් අපි දන්නවා H+ කියලා කියන්නේ 1s බිඳුව ලෙස පවතින හිස් කාක්ෂිකයක් ය. නයිට්‍රජන්ගේ වටේ ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණයි. හරිද? එයාට කිසි කරදරයක් නැහැ. පාඩු ඉන්නවා. එයා දැන් මේ වෙලාවේ කරන්න යන්නේ H+ අයනයට උදව්ව තමයි මේ ඉලෙක්ට්‍රෝන යුගල මේ H+ අයනයට දුන්නහම H+ ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2 බවට පත් වෙනවා. 1s2 කියලා කියන්නේ හීලියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය වෙනවා. හීලියම් කියන්නේ උච්ච වායු වින්‍යාසයක් නිසා අන්තිමට H+ අයනය ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගන්නවා. ඉතින් බන්ධන හදන එකේ අරමුණ ළමයි මොකක්ද? ස්ථායී ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබා ගැනීම. පැහැදිලිද? දැන් එහෙනම් වෙන්නේ ඇමෝනියා අණුවේ නයිට්‍රජන් ගාව තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල H+ අයනයට සම්පූර්ණයෙන් ප්‍රදානය කරලා මේ ඉලෙක්ට්‍රෝන යුගල හරිද නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් අතර පොදුවේ තියාගන්නවා. හරිද? දැන් සංගත බන්ධනයකින් හැදිච්ච නිසා මේක අපි හඳුන්වන්නේ සංගත සංකීර්ණයක් කියලා. මෙතන තිබ්බ H+ එක වරහණෙන් එළියෙන් ලියන්න NH4+ නිසා අපි ඒක ළමයි මේ විදිහට නිරූපණය කරනවා. මේ හැදිලා තියෙන්නේ මොන අයනයක්ද? ඇමෝනියම් අයනය. එහෙනම් මෙන්න මේ නමත් මතක තියාගන්න ළමයි. මේ NH4+ කියලා කියන්නේ කාටද? ඇමෝනියම් අයනයටයි. තේරුණාද කියපු දේ? හරි. දැන් ළමයි මෙහෙම දෙයක් තියෙනවා. අපිට MCQ ප්‍රකාශනයක් දෙනවා මෙන්න මෙහෙම. ප්‍රකාශන දෙකක්. හරිද? හොඳින් අහගෙන ඉන්න. අපෙන් අහන්නේ මේ ප්‍රකාශන දෙකේ සත්‍ය අසත්‍යතාවය මොකක්ද කියලා. හරිද? කියනවා මෙහෙම පොයින්ට් එකක්. NH4+ වල එක බන්ධනයක් හැදෙන්නේ, එක NH බන්ධනයක් හැදෙන්නේ දායක බන්ධනයක් මගින්ය කියලා කියනවා. ඒ කතාව ළමයි හරියටම හරි. එක NH බන්ධනයක් හැදුනේ සංගත බන්ධනයක් විදිහට තමයි. ඒ ප්‍රකාශනයත් එක්ක අපිට එකඟ වෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙහෙම ප්‍රකාශනයක්. NH4+ වල එක NH බන්ධනයක් දායක බන්ධනයක් ලෙස හඳුනාගත හැක කියලා කියනවා. අන්න ඒ ප්‍රකාශනය ළමයි වැරදි. හරිද? දායක බන්ධනය කියන එක ළමයි හැදුවට පස්සේ අපිට ඒ දායක බන්ධනය අනෙක් සහසංශ බන්ධන වලින් වෙන් කරලා හඳුනා ගන්න ක්‍රමයක් නැහැ. තේරුණාද? right. ඒ නිසා ළමයි NH4+ වල එක NH බන්ධනයක් දායක බන්ධනයක් ලෙස හඳුනා ගන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් ඒ ප්‍රකාශනය වැරදි. හරිද? හැබැයි NH4+ වල එක NH බන්ධනයක් හැදෙන්නේ දායක බන්ධනයක් මගින්ය නැත්නම් සංගත බන්ධනයක් මගින්ය කියලා කිව්වොත් ඒ කතාව ළමයි හරියටම හරි. පැහැදිලිද කියපු දේ? හරි. ළමයි දැන් අපි copper 2+ අයනයක් සහ ඇමෝනියා අණු 4ක් අතර සංගත බන්ධන 4ක් හැදෙන විදිහ බලමු. right. මෙන්න මෙහෙමයි මේ කතාව ළමයි චුට්ටක් විතර ඕගොල්ලන්ට සංකීර්ණයි. නමුත් තේරුම් ගන්න අමාරු නෑ. copper 2+ අයනය මම මෙතනින් ලියනවා. copper 2+ අයනයේ හිස් කාක්ෂික 4කට මොකක්ද? හිස් කාක්ෂික 4කට ඇමෝනියා අණු 4ක නයිට්‍රජන් ගාව තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරමින් සංගත බන්ධන 4ක් හදා ගන්නවා. හරිද? ඒක අපිට මේ විදිහට නිරූපණය කරන්න පුළුවන්. හරි.
දැන් මේක අපි ව්‍යුහ සූත්‍රයක් විදිහට ලිව්වොත් කොටු වරහණක් තුල නිරූපණය කරා කොපර් කියලා ලිව්වා. ඇමෝනියාව වරහන් කළා 4ක් කියලා දාන්න. එළියෙන් ලියන්න මේ 2+ තියෙන්නේ. ධන 2 කියලා ලියපු ආරෝපණය. පැහැදිලිද? එහෙනම් මෙන්න මෙතනදී ළමයි මේ කොටු වරහණක් තුල නිරූපණය කරලා තියෙන ටෙට්‍රාඇමීන් කොපර් කියලා කියන්නේ සංගත බන්ධන 4කින් හැදුණු ව්‍යුහයක්. පැහැදිලිද? රයිට්. දැන් මෙතන ලුයිස් අම්ලයයි ලුයිස් බෂ්මය අඳුන ගන්න. කවුද ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කරේ? ඇමෝනියා. එහෙනම් ලුයිස් බෂ්මය ලෙස ක්‍රියා කරන්නේ කවුද? ඇමෝනියා අණුවයි. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ප්‍රතිග්‍රහණය කළේ කවුද? කොපර් 2+. එහෙනම් ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලෙස ක්‍රියා කරමින් ලුයිස් අම්ලයක් ලෙස ක්‍රියා කරන්නේ කවුද? කොපර් 2+. පැහැදිලිද ඔයගලන්ට කියපු දේ? එහෙනම් ළමයි සංගත බන්ධන හා සම්බන්ධව හරි ඒත් එක්ක යන ඊළඟ අර්ථ දැක්වීම් දෙක වෙන්නේ ලුයිස් බෂ්මය සහ ලුයිස් අම්ලය. හරිද? අවසාන වශයෙන් එනම් මතක් කරගමු කාටද ලුයිස් බෂ්මයක් කියලා කිව්වේ? කාටද ලුයිස් අම්ලයක් කියලා කිව්වේ? ලුයිස් බෂ්මයක් කියලා කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රදානය කළ හැකි ප්‍රභේදයකි. හරි. ලුයිස් අම්ලයක් කියලා කිව්වේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රභේදයකි. හරිද? ඒතර එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රදානය කළ හැකි ප්‍රභේදය ඉලෙක්ට්‍රෝන දායකයා ලෙසද එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් ප්‍රතිග්‍රහණය කළ හැකි ප්‍රභේදය ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා ලෙසද අපි හඳුන්වනවා. පැහැදිලිද ඔයගොල්ලන්ට කියපු දේ? හරි. ළමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ සහසංශ බන්ධනවල අන්තිම කොටස් වලට. හරිද? දැන් පරමාණු දෙකක් අතර සහසංශ බන්ධන ගත්තාම ඔය සහසංශ බන්ධන ළමයි ප්‍රභේද තියෙන්න පුළුවන්. පරමාණු දෙක අතර තනි බන්ධනය, පරමාණු දෙක අතර ද්විත්ව බන්ධනය සහ පරමාණු දෙක අතර ත්‍රිත්ව බන්ධනය ලෙස. හරිද? කතාව සරලව මෙන්න මෙහෙමයි ළමයි. යම් පරමාණු දෙකක් අතර පවතින්නේ තනි බන්ධනයක් නම් ඒක අනිවාර්යෙන්ම සිග්මා බන්ධනයක් විය යුතුමයි. හරිද? තනි බන්ධනයක් අපි නිරූපණය කරන්නේ පරමාණු දෙකක් අතර මේ විදිහේ කෙටි ඉරක් මගින්. එහෙනම් මේ තියෙන්නේ ඔක්සිජන් පරමාණුවකුත් හයිඩ්‍රජන් පරමාණුවකුත් අතර පවතින එක් සිග්මා බන්ධනයක්. මේක අපි හඳුන්වනවා තනි බන්ධනයක් කියලා. හරිද? ඒ වගේමයි නයිට්‍රජන් පරමාණුවක් සහ හයිඩ්‍රජන් පරමාණුවක් අතර එක සිග්මා බන්ධනයක් විතරක් තියෙනවා නම් ඒ තියෙන්නේ N හා H අතර සිග්මා බන්ධනයකි. ෆොස්ෆරස් සහ ඔක්සිජන් අතර හරි එක් සිග්මා බන්ධනයක් විතරක් තියෙනවා නම් මේ තියෙන්නේ ෆොස්ෆරස් සහ ඔක්සිජන් අතර තනි බන්ධනයකි. හරිද? ඊළඟට නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර එක් සිග්මා බන්ධනයක් විතරක් තියෙනවා නම් මේ තියෙන්නේ නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර එක තනි බන්ධනයක් ලෙස අපි හඳුන්වනවා. පැහැදිලිද? රයිට්. ඊළඟට හරිද ළමයි? පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් අපි නිරූපණය කරන්නේ මේ විදිහේ කෙටි ඉරි දෙකක් මගින්. මේ ද්විත්ව බන්ධනයක් හැදෙන්නේ එක සිග්මා බන්ධනයකින් සහ එක ෆයි බන්ධනයකින් කියන එක ළමයි මතක තියාගන්න. එහෙනම් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනය ද්විත්ව ඉරකින් නිරූපණය කරනවා. මේ ද්විත්ව ඉරෙන් එක ඉරක් සිග්මා බන්ධනයක් වෙනවා, අනෙක ෆයි බන්ධනයක් වෙනවා. දැන් අඳින්න ගියාම ළමයි සිග්මා එක වෙන විදිහකටත් ෆයි එක වෙන විදිහකටත් එහෙම අඳින්න යන්නේ නැහැ. දෙකම එකම දිගක් සහිතව එකම ස්වරූපයෙන් ළමයි ඇඳලා දාන්න. එච්චරයි කතාව. රයිට්? එහෙනම් හිතන්න නයිට්‍රජන් සහ ඔක්සිජන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් අපිට ද්විත්ව ඉරකින් අපිට ඒක මෙහෙම නිරූපණය කරන්න පුළුවන්. මේ ද්විත්ව බන්ධනයෙන් එක බන්ධනයක් සිග්මාය, අනෙක් බන්ධනය ෆයි බන්ධනයක්ය. හරිද? ෆොස්ෆරස් සහ ඔක්සිජන් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා කියලා කිව්වොත් ඒක ද්විත්ව ඉරකින් නිරූපණය කළ හැකි මේ ඉරි දෙකෙන් එක බන්ධනයක් ෆයි බන්ධනයක්ය, අනෙක් එක ළමයි සිග්මා බන්ධනයක්ය. හිතන්න
ඊළඟට කාබන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. එහෙනම් මේ ද්විත්ව බන්ධනයෙන් එකක් සිග්මා අනෙක 5 හැබැයි දෙන්නම එකම ස්වරූපයකින් අඳින්න එකම දිගක් සහිතව වෙනස් කරන්න යන්න එපා. රයිට්. එහෙනම් කතාව සරලව මෙන්න මෙහෙමයි. පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් අපි නිරූපණය කරන්නේ එම පරමාණු දෙක අතර ද්විත්ව ඉරක් මගිනි. පැහැදිලිද? ඉන් එක් බන්ධනයක් සිග්මා ලෙසද අනෙක 5 බන්ධනයක් ලෙසද අපිට හඳුන්වන්න පුළුවන්. හැබැයි එහෙම සිග්මා 1යි 5 1යි තිබුණා කියලා අඳින්න ගියාම අපි වෙනස්කමක් කරන්න යන්නේ නැහැ. හරිද? එහෙනම් දැන් ඕගොල්ලන්ට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන ත්‍රිත්ව බන්ධනය මොන වගේ විය යුතුද කියලා. පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධනයක් පවතිනවා නම් අනිවාර්යෙන්ම ළමයි ඒක අපි ත්‍රිත්ව ඉරක් මගින් නිරූපණය කළ යුතුයි. මෙතන තියෙන විශේෂත්වය තමයි ත්‍රිත්ව බන්ධනයකදී එක බන්ධනයක් සිග්මා විය යුතුයි අනෙක් බන්ධන දෙකම 5 බන්ධන දෙකක් විය යුතුයි. පැහැදිලිද? රයිට්. ඊළඟට බැලුවොත් කාබන් මොනොක්සයිඩ් අණුවේදී කාබන් සහ ඔක්සිජන් අතර මේ විදිහට ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. හරිද? මේ ත්‍රිත්ව බන්ධනයෙන් එක බන්ධනයක් අනිවාර්යෙන් සිග්මා අනෙක් බන්ධන දෙකම ළමයි 5 බන්ධන දෙකක්. පැහැදිලිද ඔයගොල්ලන්ට කියපු දේ? හරි. එහෙනම් කතාව මෙන්න මෙහෙමයි. පරමාණු දෙකක් අතර සහසංයුජ බන්ධන ඇති වෙන්න පුළුවන් ප්‍රධාන ක්‍රම ළමයි අපි තුනක් ගැන කතා කරානේ. සිග්මා 5 සහ දායක බන්ධන කියලා. හරිද? සිග්මා බන්ධනයක් ඇති වෙන්න නම් සිද්ධ වෙන්න ඕන රේඛීය අතිච්ඡාදනයක්. 5 බන්ධනයක් ඇති වෙන්න නම් සිද්ධ වෙන්න ඕන පාර්ශ්වික අතිච්ඡාදනයක්. පැහැදිලිද? රයිට්. එතකොට ඔය පරමාණු අතර සහසංයුජ බන්ධන පවතින්න පුළුවන් අවස්ථා තුනක් තියෙනවා. තනි බන්ධනයක් ලෙස, ද්විත්ව බන්ධනයක් ලෙස සහ ත්‍රිත්ව බන්ධනයක් ලෙස. පරමාණු දෙකක් අතර පවතින්නේ හරිද? එක සිග්මා බන්ධනයක් නම් ඒක අනිවාර්යෙන්ම තනි බන්ධනයක් විය යුතුමයි. පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් ඒක ද්විත්ව ඉරි මගින් නිරූපණය කළ හැක මේ ද්විත්ව ඉරෙන් එකක් සිග්මා අනෙක 5. පැහැදිලිද? පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධනයකට හැරුණොතින් මේ ත්‍රිත්ව බන්ධනයෙන් එක බන්ධනයක් සිග්මා අනෙක් බන්ධන දෙකම 5. මෙතනත් එහෙමයි එක බන්ධනයක් සිග්මා අනෙක් බන්ධන දෙක 5. පැහැදිලිද ඔයගොල්ලන්ට කියපු දේ? අපි දැන් 3D structures වලින් සිග්මා සහ 5 බන්ධන හැදෙන විදිහ තේරුම් ගමු. මුලින්ම ගෝලාකාර ස්කාක්ෂික දෙකක් රේඛීය ලෙස අතිච්ඡාදනය වීමෙන් සිග්මා බන්ධනයක් හදන විදිහ. උදාහරණයක් විදිහට ගත්තොත් H2 අණුවේදී වෙන්නේ මෙවැනි ක්‍රියාවලියක් H පරමාණු දෙක අතර. අපි ඊළඟට බලමු ෆ්ලුෝරින් වගේ අණුවක ෆ්ලුෝරින් පරමාණු දෙකක P කාක්ෂික දෙකක් රේඛීය ලෙස අතිච්ඡාදනයෙන් සිග්මා බන්ධනය හැදෙන විදිහ. ඊළඟට නිරූපණය වෙන්නේ HF වගේ අණුවක S කාක්ෂිකයක් සහ P කාක්ෂිකයක් රේඛීය ලෙස අතිච්ඡාදනය වීමෙන් හයිඩ්‍රජන් ෆ්ලුෝරයිඩ් අණුව ඇතිවන ආකාරය. හොඳින් නිරීක්ෂණය කරන්න රේඛීය ලෙස සිදුවන අතිච්ඡාදනය. රයිට්. දැන් මේ තියෙන්නේ CH4 අණුව ඇතිවීමයි. CH4 අණුව ඇතිවීමේදී sp3 මුහුම් කාක්ෂික 4ක් හයිඩ්‍රජන් වල ගෝලාකාර S කාක්ෂික සමග රේඛීය අතිච්ඡාදන 4ක් සිදු කරලා CH4 අණුව හදනවා. හරි. දැන් අපි බලමු 5 බන්ධනයක් ඇති වෙන්නේ කොහොමද කියලා. මේ නිරූපණය වෙන්නේ එකිනෙකට සමාන්තරව පවතින P කාක්ෂික දෙකක්. ඒ P කාක්ෂික දෙක පාර්ශ්වික ලෙස අතිච්ඡාදනය වෙලා 5 බන්ධනයක් හදනවා. ඔය දම් පාටින් නිරීක්ෂණය වෙන්නේ පරමාණු දෙකේ න්‍යෂ්ටි දෙකයි. පැහැදිලිද? දැන් ඔය 5 බන්ධනය තියෙද්දී හරි සිග්මා බන්ධනයක් ආවොත් ප්‍රතිඵල වශයෙන් ලැබෙන්නේ ද්විත්ව බන්ධනයක්.
මොකද සිග්මා බන්ධනයකුයි ෆයි බන්ධනයකුයි තියෙනවා කියලා කියන්නේ එතන ද්විත්ව බන්ධනයක් පවතින බවයි. ඔය ෆයි බන්ධනය තියෙන තලයට අභිලම්බ ලෙස තවත් ෆයි බන්ධනයක් හැදුනොත් ෆයි බන්ධන දෙකක් සමග එක්සිග්ම බන්ධනයක් හැදෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ත්‍රිත්ව බන්ධනයක් කියන එක. හරි ළමයි දැන් අපි පරමාණු දෙකක් අතර තනි බන්ධනයක්, ද්විත්ව බන්ධනයක් සහ ත්‍රිත්ව බන්ධනයක් අතර බන්ධන දිග සංසන්දනය කරමු. හරිද? ඔය බන්ධන දිග සංසන්දනය කරන්න කලින් මීට අදාළ තියරි පොයින්ට් එක මම මතක් කරලා ඉන්නම්. මෙන්න මේකයි ළමයි කතාව සරලව. පරමාණු දෙකක් අතර 5 ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වීමේදී බන්ධන දිග අඩු වේ. අන්න ඔය කාරණේ මතක තියාගන්න. මොකක්ද? පරමාණු දෙකක් අතර 5 ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වෙද්දී බන්ධන දිග මොකද වෙන්නේ? අඩු වෙනවා. තේරුණාද? එහෙනම් අපි උදාහරණයක් විදිහට කාබන් පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධනයකුයි කාබන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනයකුයි කාබන් පරමාණු දෙකක් අතර තනි බන්ධනයකුයි පවතින අවස්ථාවක් සලකමු. කාබන් පරමාණු දෙක අතර ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා නම් ඒ කියන්නේ සිග්මා 1යි ෆයි 2යිනේ. එහෙනම් ෆයි බන්ධන දෙකක් තියෙනවා කියලා කියන්නේ මීට අදාළ 5 ඉලෙක්ට්‍රෝන ගණන ළමයි කොච්චරක් වෙනවද? ෆයි බන්ධන දෙකක් තියෙනවා කියලා කිව්වනේ. එහෙනම් 5 ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. හරිද? ඊළඟට මෙතන තියෙන්නේ ද්විත්ව බන්ධනයක්. කියන්නේ සිග්මා 1යි ෆයි 1යි. එහෙනම් මීට අදාළ 5 ඉලෙක්ට්‍රෝන ගණන කොච්චරයිද? දෙකක් වෙනවා. මෙතන තියෙන්නේ තනි බන්ධනයක්. ඒ කියන්නේ සිග්මා බන්ධනයක් විතරයි. එහෙනම් මීට අදාළව ළමයි 5 ඉලෙක්ට්‍රෝන නැහැ. එහෙනම් දැන් තියරි පොයින්ට් එක උනේ මොකක්ද? පරමාණු දෙකක් අතර 5 ඉලෙක්ට්‍රෝන ගණන වැඩිවීමේදී නැත්තම් 5 බන්ධන සංඛ්‍යාව වැඩිවීමේදී බන්ධන දිග අඩු විය යුතුය. එහෙනම් ත්‍රිත්ව, ද්විත්ව සහ තනි බන්ධන තුනෙන් දිගින් අඩුම බන්ධනය ත්‍රිත්ව බන්ධනයයි. දිගින් වැඩිම බන්ධනය මොකක්ද? තනි බන්ධනයයි. අන්න ඔය කාරණය හොඳින් මතක තියාගන්න. හරි අපි ඊට පස්සේ බලමු එහෙනම් තනි, ද්විත්ව, ත්‍රිත්ව බන්ධන අතරින් බන්ධන ශක්තිය වැඩි මොන බන්ධනයේද කියලා. හරි ළමයි දැන් අපි ලෑස්ති වෙන්නේ තනි බන්ධනය, ද්විත්ව බන්ධනය සහ ත්‍රිත්ව බන්ධනය අතරින් ශක්තිය වැඩිම බන්ධනය හඳුනගෙන ශක්තිය වැඩිවන අණුපිළිවෙලින් පෙළගස්වන්න. හරිද? මීට අදාළ තියරි පොයින්ට් එක මෙන්න මේකයි. පරමාණු දෙකක් අතර 5 ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වෙද්දී බන්ධන ශක්තිය ප්‍රබල වේ. අන්න ඔය කාරණය තියරි පොයින්ට් එකක් විදිහට මතක තියාගන්න. මොකක්ද? පරමාණු දෙකක් අතර 5 ඉලෙක්ට්‍රෝන ගණන වැඩි වන විට බන්ධන ශක්තියට මොකද වෙන්නේ? බන්ධන ශක්තිය වැඩි වෙනවා. පැහැදිලිද? හරි. එහෙනම් අපි උදාහරණයක් විදිහට ගත්තොත් ළමයි කාබන් පරමාණු දෙකක් අතර ත්‍රිත්ව බන්ධනය, කාබන් පරමාණු දෙකක් අතර ද්විත්ව බන්ධනය, කාබන් පරමාණු දෙකක් අතර තනි බන්ධනය. හරිද? ත්‍රිත්ව බන්ධනයට අදාළව ෆයි බන්ධන දෙකක් තියෙනවා. ද්විත්ව බන්ධනයට අදාළව ෆයි බන්ධන එකක් තියෙනවා. තනි බන්ධනයට අදාළව එක ෆයි බන්ධනයක්වත් නැහැ. එහෙනම් තියරි පොයින්ට් එක උනේ පරමාණු දෙකක් අතර 5 බන්ධන සංඛ්‍යාව වැඩි වන විට බන්ධන ශක්තිය වැඩි වේ කියලා. එහෙනම් වැඩිම 5 බන්ධන සංඛ්‍යාවක් තියෙන්නේ ත්‍රිත්ව බන්ධනයක. එහෙමනම් මේ බන්ධන තුනෙන් බන්ධන ශක්තිය වැඩිම වෙන්නේ ත්‍රිත්ව බන්ධනයේ. හරිද? බන්ධන ශක්තිය අඩුම වෙන්නේ තනි බන්ධනයේ. අන්න ඔය කාරණේ ළමයි හොඳින් මතක තියාගන්න සහසංශ බන්ධන වලට අදාළව. රයිට්. එහෙනම් තනි බන්ධන, ද්විත්ව බන්ධන සහ ත්‍රිත්ව බන්ධන අතරින් ඉහළම බන්ධන ශක්තියක් තියෙන්නේ කාටද? මෙන්න මේ කියපු ත්‍රිත්ව බන්ධනයටයි. පැහැදිලිද කියපු දේ? හරි ළමයි එහෙනම් දැන් අපි මේ වීඩියෝ ක්ලිප් එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. හරිද? දැන් අපි මේ වෙද්දී බන්ධන පාඩමට අදාළ මූලික සංකල්පයි සහසංයුෂ බන්ධන ඇති වෙන විදිහ ගැනයි තනි බන්ධන, ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන ගැනයි විස්තරාත්මකව අවශ්‍ය දේවල් විතරක් නිර්වුල්ව කතා කරා. හරිද? දැන් වෙන්න ඕන දේවල් කීපයක් තියෙනවා. දැන් මේක ළමයි ඔන්ලයින් ප්‍රොසෙස් එකක් නෙමෙයි යන්නේ. ඒ නිසා සාමාන්‍ය ක්ලාස් එකක ඉන්නා වගේ නෙමෙයි වෙන්නේ නැති අනිවාර්යෙන්ම. ඒ නිසා ඕගොල්ලෝ මේ ලෙසන් එකේදී ළමයි අපි දැන්
වීඩියෝ මාතෘකාවෙන් මාතෘකාවට මාරු වෙනවනේ. ඒතර ඒ විදිහටම ඔයගොල්ලෝ ෆිල්ම් එකක් බලන විදිහට මේක එක දිගට බලාගෙන යන්න එපා. හරිද? මාතෘකාවෙන් මාතෘකාවට යද්දී ඒ කියපු දේ නැවත නැවත රිපීට් කරලා මොකද්ද මේ මිනිස්සේ ඒ කියන්නේ කියන එක හොඳට අවබෝධ කරගන්න. හරිද? අවබෝධ කරගෙන ඒ සමගම ළමයි ඕගොල්ලන්ගේ අපේ WhatsApp group එකටයි Telegram group එකටයි බන්ධන පාඩමේ නෝට් එක PDF ෆයිල් එකක් විතර දාලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න, print කරගන්න යන්න එපා. හරිද ළමයි? print කරගත්තොත් ඒක ෆයිල් එකක් ඇතුලේ දාලා තියෙවි. ඒක ඊට පස්සේ පරණ පුස්තකයක් වෙයි තව අවුරුදු 2-3කින්. හරිද? ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඒ තියරි නෝට් එක බලාගෙන ඕගොල්ලන්ගේ අත්අකුරින් ඕගොල්ලන්ගේ නෝට් එක කම්ප්ලීට් කරගන්න. පැහැදිලිද කියපු දේ? රයිට්. එතකොට අපේ බන්ධන පාඩමේ ඊළඟ වීඩියෝ එක තියෙන වීඩියෝ නම්බර් 2 එක. ඒකෙන් අපි ලුයිස් ව්‍යුහ අඳින එක ගැන උගන්වනවා. ලුයිස් ව්‍යුහ අඳිනවයි කියලා කියන්නේ ටිකක් ලොකු වැඩක්. හැබැයි ලුයිස් ව්‍යුහ කියන කොටස අඳින එක ගැන ඉගෙන ගන්නවා නම් ෆස්ට් ෂයි ළමයෙක් අනිවාර්යෙන්ම බන්ධන පාඩමට අදාළව වීඩියෝ 1 එක බලලා ඉන්නම ඕන. තේරුණාද? ඒක බලලා නෝට් එක කම්ප්ලීට් කරගන්න. ඊළඟ සතියට කලින් වීඩියෝස් ටික ළමයි ගොඩ ගහන්න දෙන්න එපා. හරිද? රයිට්. කරලා ලුයිස් ව්‍යුහ ගොඩනැගීම කියන මාතෘකාවට සෙට් වෙන්න ඊළඟ සතියේදී. පැහැදිලිද? හරි. එහෙමනම් හැම ළමයෙක්ම පරිස්සමෙන් ඉන්න, කියපු විදිහට වැඩ ටික කරගෙන යන්න, නෝට්ස් කම්ප්ලීට් කරගන්න, වීඩියෝ ටික ගොඩ ගහන්න දෙන්නේ නැතිව. පැහැදිලිද?